හොඳයි ළමයි සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ළමයි ඔයගොල්ලන්ගේ මේ පළවෙනි පාඩමේ. හරි භෞතික විද්‍යාවේ උසස් පෙළ භෞතික විද්‍යාවේ මේ පළවෙනි පාඩම. හරිද? මේ පළවෙනි පාඩමේ අපි දැන් සිද්ධාන්ත කොටස් මේ වෙද්දි කතා කරලා ඉවරයි නේ. හරිද? විවිධ භෞතික රාශි සහ මේ මාන නේ. භෞතික රාශි වල ඒකක ගැන කතා කරා. ඊට පස්සේ මාන ගැන කතා කරා. ඒක ළමයි අපිට තියෙනවා මේ ප්‍රායෝගික පරීක්ෂණ 4ක්. ඔයගොල්ලෝ දන්නවා භෞතික විද්‍යාවේ සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් නේ ප්‍රායෝගික පරීක්ෂණ 42ක් තියෙනවා. ඒ 42කින් පළවෙනි ප්‍රැක්ටිකල් 4. මේ පළවෙනි ප්‍රැක්ටිකල් 4 තමයි පළවෙනි පාඩමෙන් අපිට අන්තර්ගත කරලා තියෙන්නේ. ඒතර මේ පළවෙනි පාඩමේ තියෙන ප්‍රැක්ටිකල් 4 ගත්තොත් අපිට මේකේ ඇත්තටම කතා කරන්න තියෙන ළමයි මේ දිග මෙනෙන උපකරණ. දිග මනින්න භාවිතා කරන උපකරණ ගැන තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දිගමනින උපකරණ ලෙස ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ මීටර් පරිමාණය නේ මීටර් කෝදුව. හරි අපි සාමාන්‍යයෙන් විද්‍යාගාරයේ දිගමනින උපකරණේ මොකක්ද කියලා අහුවොත් නේ සාමාන්‍ය දිගවල් මීටර් කෝලෙන් තමයි නේ මීටර් කෝදුව නැත්නම් මීටර් පරිමාණය. හරිද? අඩි රූල ගත්තත් ඒකේ තියෙන්නේ මීටර් පරිමාණයම තමයි නේ මීටර් පරිමාණයෙන් කොටසක්. නේ මීටර් රූල කියන්නේ හරියටම සෙන්ටිමීටර් 50 100ක් දිග නේ සෙන්ටිමීටර් 100ක් දිග කෝදුව. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරලා තියෙනවා. නැත්නම් මිලිමීටර් නම් 1000ක් තියෙනවා. හරි හරියට මීටර් 1යි දිග. හරි සෙන්ටිමීටර් 100යි. නැත්නම් මිලිමීටර් 1000යි. ඒතර මේ වගේ අපිට උපකරණය පාවිච්චි කරන්නත් පුළුවන් මීටර් රූල සාමාන්‍ය දිගවල් මනිද්දී. දැන් සාමාන්‍ය ළමයි මීටර් කෝදුවකින් අපිට මනින්න පුළුවන් කුඩාම දිගනේ මීටර් පරිමාණය ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දැන් මීටර් කෝදුව ගත්තොත් නේ. හරිද? ඒතර මේ පැත්තේ ගත්තොත් මේ කෙලවරේ තියෙන්නේ බිඳුවනේ. හරි බිඳුවයි නම් මේ පැත්තට සෙන්ටිමීටර් 100ක් එනකන් තියෙනවනේ. නේ? මේ කෙලවරේ සෙන්ටිමීටර් 100. ඉතින් මේක අපි දැන් මට ඇන්නොත් මේ විදිහට දැන් මේක සෙන්ටිමීටර් 1 හරි සෙන්ටිමීටර් 2 ඔහොම යනවානේ. ඒකෙත් ඔයගොල්ලන්ට දැකලා ඇති චූටි කොටස් 10කට බෙදලා තියෙනවානේ. මේ සෙන්ටිමීටර් එකත් කුඩා කොටස් 10කට බෙදලා තියෙනවා. එතකොට ළමයි අපිට සාමාන්‍ය මීටර කෝදුවකින් මනින්න පුළුවන් කුඩාම දිග කොච්චරද? හරිද? මෙන්න මේ මිලිමීටර් එකනේ සෙන්ටිමීටරයක්. හරිද? මේ සෙන්ටිමීටර් එකක් 10කට බෙදුවාම ළමයි එන මේ පොඩි දිග ඔයගොල්ලෝ දන්නවා මිලිමීටර එකක්. සාමාන්‍ය මීටර කෝදුවකින් ළමයි අපිට මැන ගන්න පුළුවන් කුඩාම දිග මිලිමීටර 1යි. මිලිමීටර 1යි. හැබැයි සමහර මේ මීටර පරිමාණවල මේ මිලිමීටරේ කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ මිලිමීටරේකුත් කොටස් දෙකකට බෙදාගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම ගත්තොත් ඒකෙන් අපිට මනින්න පුළුවන් කුඩාම දිග කීයද? මිලිමීටරේනොත් භාගයක්. ඒ කියන්නේ මිලිමීටර් 0.5යි. හරි? දැන් මම ගියා ලොකෝට යනකොට මේ කොටස මේ විදිහට හරි මේ තියෙන්නේ බිඳුව හරි මේ තියෙන්නේ මිලිමීටර් 1 මිලිමීටර් 2 හරි මිලිමීටර් 3 මිලිමීටර් 4 හරි මිලිමීටර් 5 මිලිමීටර් 6 මිලිමීටර් 7 මිලිමීටර් 8 හරි මිලිමීටර් 9 මෙන්න සෙන්ටිමීටර් 1 හරි ඔන්න සෙන්ටිමීටර් 1 සලකුණ ඔය වගේ සෙන්ටිමීටර් 100ක් යනකම් තියෙනවා හැම සෙන්ටිමීටරයක්ම කොටස් 10කට බෙදලා තියෙනවා හරිද ඉතින් අපි ගත්තොත් දැන් සෙන්ටිමීටර ගත්තත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අඩි රූලක් ගත්තත් ඒකේ තියෙන්නේ මීටර පරිමාණයක්. හරිද? අඩි රූල අඩි භාගික කෝදුව නැත්නම් මීටර භාගික කෝදුවක් තියෙනවා. මීටර භාගික කෝදුව කියන්නේ ළමයි සෙන්ටිමීටර 50ක් දිග කෝදුව. ඒතර ඒක ගත්තා ළමයි අපි ගත්තොත් සෙන්ටිමීටර වලින් ක්‍රමාංකණය කරලා තිබ්බත් මේක අපිට මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඇහැට දෘශ්‍ය වෙනවා නේ. හරිද? මේ මිලිමීටර එකක කොටසක්. සමහර මීටර පරිමාණවල ළමයි මේ දැන් මේ වගේ මීටර පරිමාණයක් තිබ්බොත් ඒ කියන්නේ මේකෙන් මනින්න පුළුවන් කුඩාම දිග මේක ක්‍රමාංකණය කරලා තියෙන්නේ මිලිමීටර 1ක් දක්වා නිවර්තිව මැන ගැනීම සඳහා නේ මේ මීටර පරිමාණය පාවිච්චි කරොත් මිලිමීටර 1ක් දක්වා නිවර්තිව මිනුමක් දිගක් මැන ගන්න පුළුවන් සමහර මීටර පරිමාණවල ළමයි මේ මිලිමීටර එකක් දෙකට බෙදලා තියෙනවා මේ ඇහැට යාන්තම් වගේ පේන්නේ මොකද මෙතන පරතරය ඉතා කුඩයිනේ මිලිමීටර එකක පරතරය කියන එක ඔයගොල්ලෝ දන්නවනේ ඉතා කුඩයිනේ නේ මීටර රූලක් ගත්තත් නැත්නම් ඔයගොල්ලන්ගේ අඩි රූල ගත්තත් නේ ඒකෙත් තියෙනවා සෙන්ටිමීටර කෝදුවනේ අඩි රූල ගත්තත් ඒකෙත් බලන්න මිලිමීටර එකක් කියන්නේ පොඩි පරතරයක්නේ පොඩි දිගක්නේ ඕකත් දෙකකට බෙදන්න පුළුවන් ඒකත් අපිට ඇහෙන දෘශ්‍ය බලා ගන්න පුළුවන් ගැටලුවක් නෑ හැබැයි පරතරය තවත් කුඩා වෙනවා අනේ මිලිමීටරයක් දෙකට බෙදලා ගත්තොත් හරි යන්නේ එහෙම ක්‍රමාංකණය කරලා තිබ්බොත් ඒකෙන් මනින්න පුළුවන් කුඩාම දිග කීයද? හරි මිලිමීටර 0.5යි. හරි මිලිමීටරයකුත් නෑ මෙතනදී මිලිමීටර එකනේ. මිලිමීටර 1 මිලිමීටර 2නේ මිලිමීටර 3 මෙතන මිලිමීටර 0.5. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් මිලිමීටර 1යි. මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් මිලිමීටර 1.5යි. මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තොත් මිලිමීටර 2යි. හරිද? හරි මිලිමීටර 2.5යි. මිලිමීටර 3යිනේ අපිට
මිලිමීටර 0.5ක් දක්වා නිවැරදිව මැන ගන්න පුළුවන් මෙවැනි මීටර පරිමාණයක් තියෙනවා. නැත්නම් සාමාන්‍ය මීටර පරිමාණය මේ කුඩාම මිනුම. අන්න උපකරණයක ළමයි මේ කුඩාම මිනුම කියලා කියන්නේ ඒ උපකරණයෙන් මැන ගන්න පුළුවන් කුඩාම අගය. හරි සාමාන්‍ය අපෙන් අහුවොත් ළමයි ප්‍රශ්නය කර සාමාන්‍ය මීටර පරිමාණයක සාමාන්‍ය මීටර කෝදුවක කුඩාම මිනුම කීයද? මිලිමීටර 1යි. හරිද? අපේ මිලිමීටරයක් දෙකට බෙදලා ක්‍රමාංකණය කරලා තිබ්බොත් එවැනි මීටර පරිමාණයේ කුඩාම මිනුම මිලිමීටර 0.5යි. ඉස්සෙල්ලා මේක දැනගන්න ඕනේ. දැන් මීටර රූල ගැන අපිට උගන්වන්න නැහැ. අපි මීටර රූල කියන එකත් දිගමයින උපකරණයක්. මේ ඔයගොල්ලෝ මේ වෙනකම් පාවිච්චි කරලා තියෙන උපකරණ ගත්තොත් දැන් අඩි රූල ගත්තත් නේද? ඊට පස්සේ අඩි භාග කෝදුව ගත්තත් ඒ හැම එකේම තියෙන්නේ මොකද්ද? මීටර පරිමාණය. හරි මීටර රූලේ තියෙන පරිමාණය තමයි හැම එකේම තියෙන්නේ. කියන්නේ මීටර රූල දෙකකට කැපුවොත් මීටර භාග කෝදුව. මේ මීටර පරිමාණයක් කරන් සෙන්ටිමීටර 30ක් ගත්තොත් ඕගොල්ලෝ කියන්නේ අඩි කෝදුව. නේ? අඩි කෝදුවකුත් දෙකට කැපුවොත් අඩි භාග කෝදුව. ඒ හැම එකේම ළමයි තියෙන්නේ මොකද්ද? මීටර පරිමාණය. හරි පොදු නම මොකද්ද? මීටර පරිමාණය කියලා අපි කියන්නේ. හරි නැත්නම් මීටර කෝදුව කිව්වත් කමක් නැහැ. මීටර කෝදුවේ තියෙන පරිමාණය සාමාන්‍යයෙන් ගත්තොත් ළමයි කුඩාම මිනුම කීයද? හරි කුඩාම මිනුම මිලිමීටර 1යි. අර මිලිමීටර එකක් දෙකට බෙදලා ක්‍රමාංකණය කරලා තිබ්බොත් නේ මිලිමීටර එකක් දෙකට බෙදලා ක්‍රමාංකණය කරලා තිබ්බොත් එවැනි මීටර පරිමාණයක කුඩාම මිනුම මිලිමීටර 0.5යි. නැත්නම් සාමාන්‍ය මීටර පරිමාණයක කුඩාම මිනුම මිලිමීටර 1යි. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. හරි කුඩාම මිනුම කියලා කියන්නේ උපකරණයකින් මනින්න පුළුවන් නේ. ඒ උපකරණයෙන් මැන ගන්න පුළුවන් නේ. සමස්ත ඒ උපකරණයෙන් හරි දිගම ඉන්න පුළුවන්, කාලයෙම ඉන්න පුළුවන් නේ. දැන් කාලයෙම ඉන්න උපකරණ ගත්තොත් නේ හරි ස්ටොප් වොච් එක, විරාම කටිකාව ඒකනුත් අපිට තියෙනවා කුඩාම මිනුම කාලය මැන ගන්න පුළුවන් කුඩාම අගය. නේද? ඒ වගේ හැම එකම මේ කුඩාම මිනුම කියන එක වැදගත්. ස්කන්ධේම ඉන්න උපකරණ ගත්තත් නේ අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝනික තුලාවක්, තෙද තුලාව, සිකුදන තුලාව නේ ඒ වගේ සියලුම මේ ස්කන්ධේම ඉන්න උපකරණයක් ගත්තත් ඒවල කුඩාම මිනුම තියෙනවා. ඒ කියන්නේ මේ උපකරණයෙන් මැන ගන්න පුළුවන් කුඩාම ස්කන්ධ තියෙනවනේ. නිවැරදිව මැන ගන්න පුළුවන් කුඩාම ස්කන්ධය. හරි ස්කන්ධේම ඉන්න උපකරණයක කුඩාම මිනුම ලෙස හඳුන්වන්න පුළුවන්. කාලේම ඉන්න උපකරණයකින් මැන ගන්න පුළුවන් කුඩාම කාලෙ තියෙනවනේ. හරි තප්පරයකද නේ තප්පරයකින් 10න් පංගුවක් වගේ මැන ගන්න පුළුවන්ද නේ දශම ගණන් වලට. අන්න ඒකට අපි කියනවා කාලේම ඉන්න උපකරණයක කුඩාම මිනුම. දිගමයින උපකරණයක කුඩාම මිනුම කියන්නේ එම සමස්ත උපකරණයෙන් මැන ගන්න පුළුවන් නිවැරදිව මැන ගන්න පුළුවන් කුඩාම දිග. දැන් ළමයි අපිට දැන් සාමාන්‍ය දිගවල් විශාල දිගවල් මනිද්දී අපි මීටර රූල පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් පන්ති කාමරයක දිග සහ පල්ල මනින්න කිව්වොත් නේ මීටර පරිමාණය මීටර කෝදුව පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ කාමරයේ දිග පල්ල උස මනින්න කිව්වොත් මීටර රූල පාවිච්චි කරන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. හැබැයි ළමයි දැන් අපිට මේකේ ඔයගොල්ලන්ට තේරෙනවා මේ සාමාන්‍ය මීටර පරිමාණය නේ මීටර කෝදුවක් ගත්තොත් මැන ගන්න පුළුවන් කුඩාම මිනුම ඈ මිලිමීටර එකක් වගේ හරි සාමාන්‍ය අගයක් දක්වා මැන ගන්න පුළුවන්. නැත්නම් මිලිමීටර 0.5ක් දක්වා මැන ගන්න පුළුවන්. අපිට ළමයි තවත් මීටත් වඩා නේ දැන් අපි සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩ් එක කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එක මොකද්ද? එන්න නේ කුඩා දිගවල් මැන ගන්න පුළුවන් වගේ ඒවා ගල්මන්නේ. දැන් ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තත් අපි නේ ගත්තොත් ඩයෝඩ, ට්‍රාන්සිස්ටර් එන්න ට්‍රෙන්ඩ් එක මොකද්ද? උපකරණේ කුඩා කරන එක. හරිද? ඉස්සර ගත්තොත් කම්පියුටරයක් නේ. හරිද? 2000ට කලින් කියන්නේ 1980 ගණන් වල 70 ගණන් වල වගේ ගත්තොත් මේ කම්පියුටරේ ගත්තොත් මේ කාමරයක ප්‍රමාණයක් ඕනේ කම්පියුටරය හදාගන්න. දැන් ගත්තත් නේ දැන් පොඩි ස්ක්‍රීන් වලට ඒ කියන්නේ පොඩි මේ වගේ කුඩා කියන්නේ මේ කුඩා පරිමාණයෙන් නේ කුඩා ප්‍රමාණයට දැන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේ ළමයි අපි මේ විද්‍යාඥයෝ හරිද අතීතේ ඉඳන් බැලුවා ළමයි දැන් සාමාන්‍ය මීටර පරිමාණයකින් මනින්න පුළුවන් කුඩා මිනුම මිලිමීටර 1යි. එහෙම නැත්නම් මේ වගේ එකනම් 0.5 මිලිමීටර දක්වා මැන ගන්න පුළුවන්. ඊට පස්සේ විද්‍යාඥයෝ කල්පනා කරලා අපිට තවත් කුඩා දිගවල් මැන ගන්න බැරිද? කියන්නේ මීටරට වඩා. කියන්නේ මිලිමීටර 0.1 නේ මිලිමීටර 0.1 නැත්නම් මිලිමීටර 0.05 නේ මේකනොත් තව භාගයක් දක්වා මැන ගන්න බැරි. ඊට පස්සේ 0.01 මිලිමීටර මෙන්න මේ වගේ ඉතා කුඩා. දැන් මේ වගේ කුඩා දිගවල් අපිට බලන්න බෑනේ එහෙන් ඇත්තටම නේ. හරි මිලිමීටර 0.1 මිලිමීටර වගේ ප්‍රමාණයක් ඇහැට දුෂ්‍ය වෙන්නේ නැහනේ. ඕනනම් අත්කාජයක් කියලා බැලුවේ හැකිනේ. හරි අත්කාජයක් කියලා තමයි බලන්න වෙන්නේ.
ප්‍රමාණය අපිට නිකන් ඇහැට බලන්න අමාරුයි. මේවා කොහොමත් පේන්නේ නැහැ 0.05 මිලිමීටර. ඉතා කුඩා පරතරනේ. ඉතා කුඩා දිගවල 0.01 මිලිමීටර. නේ? ඒ කියන්නේ මිලිමීටරයක් කොටස් 100කට බෙදලා එක ප්‍රමාණයක්. මිලිමීටරයක් කියන එකත් ඇහැට අමාරු වෙන්නේ පේන්නේ. ඒ මිලිමීටරේ සමාන පංගු 100කට බෙදලා එක පංගුවක දිග පරතරය තමයි 0.01 මිලිමීටර. අන්නේ අගයන් දක්වා අපිට කිසියම් දිගක් නිවැරදිව මැනගන්න විද්‍යාශීල උපකරණ නිර්මාණය කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ 0.1 මිලිමීටර කියලා කියන්නේ මිලිමීටරයක් නේ මිලිමීටරයක් සමාන කොටස් 10කට බෙදලා එක පංගුවක්. අන්න ඒ දක්වා අපිට මැනගන්න පුළුවන් උපකරණ නිර්මාණය කරලා තියෙනවා. හරිද? ඉතින් මේ වගේ ඊටා කුඩා නේ ඒ කියන්නේ සමස්ත උපකරණයෙන් නිවැරදිව මයින්න පුළුවන් දිග ඊටා කුඩා වන මට්ටමට මේ විද්‍යාඥයෝ දිගමයින උපකරණ විතරක් නෙමෙයි කාලයේ මයින උපකරණ ස්කන්ධයේ මයින උපකරණ මේ වෙද්දි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් අපි දැන් ළමයි මේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නේ විශේෂයෙන්ම මේ දිගමයින උපකරණ ගැන. මේ ආකාරයෙන් මේ ඊටා කුඩා අගයන් දක්වා. හරිද? අපිට නිවැරදිව මේ දශම ස්ථාන මිලිමීටර දශම ස්ථාන 1කට මිලිමීටර දශම ස්ථාන 2කට නේ ඊටා කුඩා අගයක් දක්වා. හරිද? ඒ කියන්නේ දිග මිනුමක් මැන්නත් ගැටලුවක් නැහැ. හරිද? ඒක අපිට දශම ස්ථාන ගානකට මේ මිලිමීටර දශම ස්ථාන ගානකට මේ දශම ස්ථාන 1කට හරි දශම ස්ථාන 2කට හරි ඒ දිග ඊටමත් නිවැරදිව මැන ගැනීම සඳහා අපි ළමයි පාවිච්චි කරන ප්‍රධාන උපකරණ හතරක් තියෙනවා. හරිද? ප්‍රධාන උපකරණ හතරක් තියෙනවා. එකක් තමයි වර්නියර් කැලිපරය. ඉතින් අද මම මේ වීඩියෝ එකේ ළමයි කතා කරන්නේ වර්නියර් කැලිපරය. දෙවෙනි එක අපි ඊළඟ වීඩියෝ එකේ හරි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ඊට පස්සේ ගෝලමානය හරි වීඩියෝස් 4කින් කරනවා චල අන්වීක්ෂය. හරි ඉතින් අපි දැන් ගත්තොත් වර්නියර් කැලිපරයක් ගත්තොත් මම දැන් අද මේ වීඩියෝ එකේ වර්නියර් කැලිපරය ගැන හරිද A to Z හරි බිංදුව ඉඳන් උපරිම අගය දක්වා හරිද මේක ඉගෙන ගන්න තියෙන අස්සක් මුල්ලක් නැහැ විභාගයට අහන කොටස් හරිද ඒ සියලුම කොටස් අද මේ වීඩියෝ එකේ අපි කතා කරනවා මේ වර්නියර් කැලිපරයක් තියෙන්නේ හරි ඊට පස්සේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය සහ ගෝලමානය ගත්තොත් මේ මේවල පාවිච්චි වෙන එකම මූලධර්ම හරි මේ තියෙන ගෝලමානය හරි මම දැන් මේවල ළමයි ඇනිමේෂන් වීඩියෝ හරහා තමයි ඔයගොල්ලන්ට කියා දෙන්නේ එතකොට ඔයගොල්ලන්ට හොඳට ඔළුවට වදිනවා හරි විස්තර යන ගමන් ඉස්සරහින් පොඩි ඇනිමේෂන් වීඩියෝ එකකුත් යනවා හරි එතකොට ඔයගොල්ලන්ට ටක් ගාලා හරි ඔළුවට අල්ල ගන්න පුළුවන් ඉතින් මේ වෙලේ ළමයි අපි දැන් ගත්තොත් භෞතික විද්‍යාවේ පාඩම් 11ම සම්පූර්ණ කරලා තින්නේ සහ ප්‍රැක්ටිකල් 42ම සම්පූර්ණ කරලා තින්නේ ඔයගොල්ලන්ගේ බෑච් දෙකටම හරිද මේ සැරේ ලබන සැරේ එක්සෑම් ලියන කට්ටිය ඊළඟ අවුරුද්දේ එක්සෑම් ලියන කට්ටිය ඒ සියලුම අයට මේ වෙද්දී මොඩල් පේපර්ස් ටික ඔක්කොම කම්ප්ලීට් කරලා තින්නේ ඒවල ඩිස්කෂන් වීඩියෝස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හරි පේපර් සීරීස් එක ඔතන ඔයගොල්ලන්ට පේපර් සීරීස් එක ගාදී රුපියල් 1000ක් වගේ වෙන්නේ නේ ෆුල් පේපර්ස් 10ක් ලියවෙනවා ඊට පස්සේ හාෆ් පේපර්ස් වෙනම යනවා හරි ඔක්කොටම රුපියල් 1000ක් පේ කරලා පේපර්ස් ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රැක්ටිකල් 42 වීඩියෝස් ඔක්කොම 13ක් තියෙනවා වීඩියෝස් ඒකත් ඔයගොල්ලන්ට සමහර වීඩියෝස් මම ෆ්‍රී දාලා තිනවා අනිත් වීඩියෝස් ඔක්කොම හරි ඔයගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් රුපියල් 1000ක් පේ කරලා ප්‍රැක්ටිකල් 42 වීඩියෝස් ඔක්කොම ටික පිළිවෙලට ටියුට් නෝට් ඔක්කොමත් එක තමයි එවන්නේ මම කලින් වීඩියෝස් වල දාලා තිනවා ගන්න විදිය හරි මොනවා හරි ගැටලුවක් තිබුණ ළමයි මේ මගේ ටෙලිෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp හරි Telegram හරි කැමති ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න මොකකින් හරි හොඳයි ඉතින් ඒ ගැන මම ආයි කියන්නේ නැහැ වීඩියෝස් ගන්න විදිය හරි ලොකු දෙයක් නෙමෙයි හරිද වෙබ්සයිට් මොකුත් නැහැ නිකම්ම ඔයගොල්ලන්ට වීඩියෝස් ගන්න පුළුවන් ඊමේල් එකට ඇක්සස් හදලා අපි වීඩියෝස් එවන්නේ ටියුට් නෝට් පිළිවෙලට හදලා තියෙන්නේ හරි ඊට මේ ප්‍රැක්ටිකල් වල අපි පන්තියේ ලියන නෝට් එක තියෙනවා ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටියුට් එක හරි මේ වගේ ප්‍රැක්ටිකල් ටියුට්ස් හරි ඇත්ත ඡායාරූපත් එක්ක සම්බන්ධ කරන මේ ඔක්කොම ඔයගොල්ලන්ට අපි PDF වශයෙන් තමයි එවන්නේ හරිද? ඒතර ටියුට් ඔයගොල්ලන්ට print out දා ගන්න පුළුවන් විභාග ප්‍රශ්න අලුත් ප්‍රශ්න ඔක්කොම මේ ටියුට් වල ළමයි සම්බන්ධ කරලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් යාළුවන්ටත් කියන්න මේ වෙද්දි වීඩියෝස් 150ම සම්පූර්ණ වෙලා තියෙන්නේ. පාඩම් 11ම ඔයගොල්ලන්ට කොටස් වශයෙන් ගන්නත් පුළුවන්. හරි ලොකු මුදලක් කියන්නේ නැහැ. පාඩම් 11ම ගන්නවා නම් 5500යි වෙන්නේ. නැත්නම් 1000ක් හරි 1500ක් හරි ඔයගොල්ලන්ට අවශ්‍ය පාඩම් දෙකක් හෝ තුනක් එකපාර ගන්නත් පුළුවන් 1000කට හෝ 1500කට නැත්නම් පාඩම් 11ම වීඩියෝස් ටික එකපාර ගන්නත් පුළුවන් ඔය හැම එකකින්ම අපි ළමයි ටියුට් නෝට් ඔක්කොම පිළිවෙලට හදලා ඊමේල් එකට හරි ගත කට්ටියකින් අහලා බලන්න හරි පොඩිම අවුලක්වත් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඕන වෙලාවක අනික වීඩියෝස් බලන්න පුළුවන් ගත්තට පස්සේ අර එක්ස්පයර් වෙන්නේ නැහැ එක්සෑම් එක යන ගමන් දැන් ෆස්ට් අය කරලා ළමයි වීඩියෝ ගත්තා ඊළඟ අවුරුද්දේ ඔයගොල්ලෝ කරත් ඒ වීඩියෝස් ටික එහෙම
බැලුව හැකි ආයෙ මුදල් ගෙවන්න ඕනේ නැහැ. හරි third side කරත් ඒ ටික එහෙම පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝස් ඔක්කොම ඔයගොල්ලන්ට YouTube එකෙන් තමයි open වෙන්නේ. නිකන් YouTube එකට ගියාට වීඩියෝස් බලන්න බෑ. පෙන්වන්නේ නෑ channel එකේ. අර public දාපු වීඩියෝස් විතරයි පෙන්වන්නේ. ඒවා ඕන කෙනෙක්ට බැලුව හැකි නොමිලේ. කියන්නේ හැම පාඩමකම පොඩි වීඩියෝස් කිහිපයක් මුල හරියේ නේ part 1 part 2 වගේ වීඩියෝස් කිහිපයක් free බලන්න දාලා තිනවා. practical වලත් ඒ වගේ free බලන්න වීඩියෝස් කිහිපයක් දාලා තිනවා. අනිත් සියලුම වීඩියෝස් ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ මුදල් ගෙවලා. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එකකට අපි access හදලා ඔයාලගේ එකට එවුවාම ඒකෙන් විතරයි වීඩියෝස් බලන්න පුළුවන්. වෙන එකකින් open කරන්න ගියොත් තමයි වීඩියෝස් block වෙන්නේ. ඉතින් මේ වෙද්දී ළමයි දැන් භෞතික විද්‍යාව විතරක් නෙමෙයි ජීව විද්‍යාවේ අපි ධනුෂ්ක සර් මේ වෙද්දී 75ක් විතර. එයා පාඩම් 10ම මේ වෙද්දී දැන් පාඩම් 5ක් complete. හරි පළවෙනි පාඩම දෙවෙනි පාඩම 3 4 5 නම් තාම ඉවර නෑ. 6 වෙනි පාඩම ඉවරයි. මේ 5 වෙනි පාඩම සහ 7 වෙනි පාඩම 8 9 10 පාඩම් වලත් භාගයට වඩා දැන් මේ වෙද්දී ඉවරයි. තව මාස දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඒව ටිකත් බයෝ ප්‍රැක්ටිකල් එකම නේ ඒවලත් මොඩල් පේපර්ස් වෙනම කරනවා. හරි ඒ ටිකත් ඔක්කොම සම්පූර්ණ වෙනවා. හොඳයි ළමයි අපි මේ අද වීඩියෝ එකේ මම කිව්වා වර්නියර් කැලිපරේ A to Z සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. දැන් මේකත් මේ හැමෝටම බලන්න පුළුවන් විදිහට තමයි වීඩියෝ එක අපි YouTube එකට දාන්නේ. මේකේ අනිත් ප්‍රැක්ටිකල් වීඩියෝස් තුන ඔයගොල්ලන්ට අර ප්‍රැක්ටිකල් වීඩියෝ සීරීස් එකට තමයි ගන්න වෙන්නේ. හරි ඒක රුපියල් 1000ක් පේ කරලා ප්‍රැක්ටිකල් ඔක්කොම භෞතික විද්‍යාවේ තියෙන ප්‍රැක්ටිකල් 42ම ටියුට් නෝට් එක ඇත්තම ටියුට් නෝට් එක කියන්නේ ඇත්තම ඡායාරූපත් එක්ක සහ පන්තියේ ලියන නෝට් එක හරි ප්‍රශ්න ටියුට් ඔක්කොමත් එක තමයි එවන්නේ. වීඩියෝස් ගත්තට පස්සේ ඉතින් ගැටලුවක් වෙන්නේ නැහැ. ඕන වෙලාවක YouTube page එක දාගත්තා නම් ඔයගොල්ලන්ට පහසුයි. ජීව විද්‍යාවෙත් ඒ විදිහටම නේ බයොලොජි වල වීඩියෝස් ගන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එක අපිට හරියට එවන්න. ඔයගොල්ලෝ මුදල් පේ කරපු දැන් මේවල මම ඩීටේල්ස් මේ පහල මේ වීඩියෝ එකේ පහලක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක සහ අපේ group. හරි ඒවල group වලටත් මම ටියුට්ස් notes දානවා. වැදගත් ඒවා තොරතුරු WhatsApp group, Telegram group ඔක්කොම ටික තියෙනවා. හදලා ඒවට ළමයි විශාල ප්‍රමාණයක් 1000කට වඩා ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි මේ වීඩියෝ එකේ පහල සියලුම විස්තර හරි බැංක්ස් නම්බර් බැංක් නම්බර් දෙකක් තියෙනවා. හරි ඔයගොල්ලන්ට ඕනම දැනකින් ඔන්ලයින් උනත් පේ කරත් ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එක අපිට එවුවත් හරි නැත්නම් පේ කරපු ස්ලිප් එකේ ෆොටෝ එක මේ බැංකුවකින් හරි CDM මැෂින් එකකින් හරි පේ කරලා ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. හරි එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් වුණොත් මොකක් හරි එහෙම ගැටලු සාමාන්‍ය වෙනවා අඩුයි මේකේ. මොකද වෙබ්සයිට් එකක් කරා නෙමෙයි යන්නේ. සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ට පහසුයි. හරි මොකුත් වෙන ෆීල් කරන්න මොකුත් නැහැ තොරතුරු. ඊටාම සරලව වීඩියෝස් ගන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මේ ටෙලිෆෝන් නම්බරයට මැසේජ් එකක් හරි WhatsApp නැත්නම් Telegram හරි දාන්න නැත්නම් කෝල් එකක් හරි ගන්න. හොඳයි එහෙනම් අපි ළමයි පටන් ගමු වර්නියර් කැලිපරේ ගැන ඉගෙන ගන්න. හරි. දැන් ළමයි මේක අපි ගත්තොත් මම මේ පොඩි ඉස්සෙල්ලාම මේ වර්නියර් පරිමාණය ගැන අපි ඉගෙන ගන්න ඕනේ. හරි. මොකද්ද වර්නියර් පරිමාණය කියලා කියන්නේ? හරිද මම මේකෙත් මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ වර්නියර් කැලිපරේ. හරි මේකේ මම ඇඳලා තින්නේ මේ වර්නියර් පරිමාණය සහ ප්‍රධාන පරිමාණය සම්බන්ධ වන රූපයක්. හරිද? හොඳයි අපි ඒ ගැන දැන් කතා කරමු ළමයි. හරි හොඳයි ළමයි. දැන් අපි බලමු මේ සාමාන්‍ය වර්නියර් පරිමාණයක් කොහොමද හදාගන්නේ? මේ වර්නියර් පරිමාණය තමයි ළමයි වර්නියර් කැලිපරේ කියන උපකරණේ භාවිතා වන්නේ. හරිද? අපි පස්සේ බලමු දැන් වර්නියර් කැලිපරේකින් කොහොමද පාඨාංකයක් කියවගන්නේ නේ? වර්නියර් කැලිපරේ දින කොටස් මොනවද? සහ මේ වර්නියර් කැලිපරෙන් අපිට මැනගන්න පුළුවන් කුඩාම දිග කොච්චරද නේ? කියන්නේ දශම ස්ථාන මිලිමීටර් දශම ස්ථාන කීයක් දක්වා නිවැරදිව දිගක් මැනගන්න පුළුවන්ද? නේ? නිවැරදිව දිගක් කොපමණ අගයක් දක්වා මැනගන්න පුළුවන්ද? කුඩාම අගයනේ. හරි කුඩාම වෙනුම කියන එක වැදගත්. දැන් මම මේ ඇදලා තියෙන ළමයි මේ වර්නියර් කැලිපරේක භාවිතා වන පරිමාණ දෙක. මේක ළමයි පරිමාණ අපි දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ප්‍රධාන පරිමාණය. හරි මේ වර්නියර් කැලිපරේ තියෙන පරිමාණ දෙක. ප්‍රධාන පරිමාණය කියලා කියන්නේ සාමාන්‍ය මීටර් පරිමාණය. මීටර ගෝලයක තියෙන පරිමාණයනේ. මෙතන බිඳුවෙන් පටන් ගත්තාම මිලිමීටර් 1, මිලිමීටර් 2, මිලිමීටර් 3, මිලිමීටර් 4, මිලිමීටර් 5, මිලිමීටර් 6, මිලිමීටර් 7, මිලිමීටර් 8, මිලිමීටර් 9, මෙතන සෙන්ටිමීටර් 1. මේ ආයි මිලිමීටර් මෙතන ඊට පස්සේ ආයි එකේ ඉඳන් නේ 11 12 අමුණ යන්නේ නේ. හරිද? එතකොට මේක මම තියා මේ ලොකුවට ඇදලා තින්නේ. නැත්නම් ඕගොල්ලෝ බලයි මේ සෙන්ටිමීටර් එකක් කියන්නේ මෙච්චර තබද කියලා. මෙච්චර ඉන්නේ නැහැ සෙන්ටිමීටර් එකක් කියන එක මම මේ ලොකුවට මේ ඇදලා පෙන්නලා තින්නේ. හරි. එතකොට මේ තමයි ප්‍රධාන පරිමාණය මේන් ස්කේල්. ප්‍රධාන පරිමාණය MS. හරි මේ තියෙන්නේ වර්නියර් කැලිපරේ ප්‍රධාන පරිමාණය. හරි. ඔයගොල්ලන්ට පේනවා බිඳුව නේ මිලිමීටර් 1 2 ඔහොම ගිහිල්ලා මෙතනට එද්දි මිලිමීටර් 10යි.
නැත්නම් සෙන්ටිමීටර 1යි. හරි ඔය විදිහට යනවා මේ මිලිමීටර. හරි ක්‍රමාංකණය කරලා දින ආයි සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර 3 ඔහම දිගටම යනවා. හරි මේක මම කොටස් ටික කියලා දෙන්නම්. ඊට පස්සේ ළමයි මේ තියෙන්නේ අන්න වර්නියර් පරිමාණය. වර්නියර් ස්කේල් VS. හරි. දැන් මේ තියෙන්නේ වර්නියර් ස්කේල් එක. ඒක ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මේ බිංදුව 1 2 3 4 මෙන්න වර්නියර් කොටස් 10කට බෙදලා තියෙනවා. දැන් ළමයි මේක තමයි චලනය වෙන්නේ. හරිද? ඒ ඔයගොල්ලන්ට පේනවා මේකෙත් ওই විදිහට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ මේ කූරකුත් තියෙනවා මේ තියෙන්නේ කූර. හරි. එතකොට මේකේ ළමයි අපි ගත්තොත් එහා මෙහා චලනය වෙනවා මේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නකො මේ පෑනේ විස්කම්භය වෙන ගන්න ඕනේ. හරි මම පොඩ්ඩක් සරලව කියන්නම්. මේ පෑනේ විස්කම්භය දැන් මීටර කෝදුවක් තියලා මයින්න බෑනේ. නේ සෙන්ටිමීටර් ඒ කියන්නේ මේකේ අඩුලක් තියලා වෙන ගන්න අමාරුයිනේ හරියටම. නිවැරදිව මයින්න බෑ. ඒ වගේ වෙලාවක අපි කරන්නේ මේ පෑන මේ කණු දෙක අතරට තියලා මේ කණු දෙක මෙයාගේ ගාවන්න ස්පර්ශ කරන්න ඕනේ මේ. හරි ඒ කියන්නේ ළමයි දැන් මේ හණු දෙක අතර පරතරය තමයි මේ පෑනේ විස්කම්භය තේරෙනවද? හරිද? මේ හණු දෙක අතර තියෙන පරතරය තමයි පෑනේ විස්කම්භය. මේ හණු දෙක අතර තියෙන පරතරය තමයි ළමයි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ දැන් හණු දෙක ස්පර්ශ වුණාම මොකද වෙන්නේ? හණු දෙක අතර පරතරය බිඳුවයිනේ. හණු දෙක ස්පර්ශ වුණාම ඔයගලන්ට පේනවා ඇති මෙතන බලන්න අර ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය එක්ක මේ වර්නියර් ශුන්‍ය සම්පාත වෙනවා. මේ හණු දෙක ස්පර්ශ වුණාම මෙන්න මේ වගේ තමයි එන්නේ. මේක දැන් තල්ලු කරන්න බෑ මෙහාටනේ. මේ වර්නියර් පරිමාණය සහිත මේක තල්ලු කරන් එන්න ඕනේ මෙහාට. මම බලන්න මෙහෙම තල්ලු කරන් එන්න ඕනේ. තල්ලු කරන් දැන් බලන්න මේකේ වර්නියර් එක තමයි මේ එහා මෙහා යන්නේ මේ. ඒ වර්නියර් පරිමාණ ළමයි මෙහා එහා මෙහා චලනය වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මම කොටස් ටිකක් කොහොම කියන්නම්. මේ තියෙන ළමයි බාහිර හණු. හරි මේ දෙකට අපි කියන්නේ බාහිර හණු ඕගොල්ලෝ නම් කරගන්න. රූපසටහනක් ටියුට් එකේ තියෙනවා මේ දෙක බාහිර හණු. හරි දැන් මේකේ ඔයගොල්ලන්ට පොඩි ඇනිමේෂන් වීඩියෝ එකක් බලන්නත් පුළුවන් මම ඉස්සරහින්. හරිද? බැලුව හැකි ඇනිමේෂන් වීඩියෝ එක මේ වර්නියර් කැලිපර් එක තියෙන කොටස්. හරි. ඒකේ ඔයගොල්ලන්ට පේනවා හරිද? බලන්න ඉස්සරහින් ඇනිමේෂන් වීඩියෝ එක. හරි සාමාන්‍ය වර්නියර් කැලිපරයක් නේද? ඒක මේ හණුව එහා මෙහා චලනය කරන්න පුළුවන්. හරි ඒකේ කොටස් ටික නම් කරලා තින්නේ. හරි මම කොටස් ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ තියෙන ළමයි බාහිර හණු. හරි ඒක ඉංග්‍රීසියෙන් නම් කරලා තියෙන්නේ. හරිද? හොඳයි. ඒක අපි බලමු ළමයි ඊට පස්සේ මේකේ ගත්තොත් බාහිර හණු මේ දෙක. හරිද? මේකට අපි කියන්නේ ළමයි අචල හණු. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේක එහෙම යන්නේ නැහැ නෙමෙයි. මේක තමයි එහා මෙහා යන්නේ ඔය. හරිද? මේකට අචල හණුව කියලා කියනවා. නැත්නම් මේ දෙකටම අපි කියන්නේ බාහිර හණු. මම ඒකට හේතුව කියන්නම්. අපි කිසියම් බාහිර මිනුමක් ගන්න මේ බාහිර මිනුමක් ගන්න පාවිච්චි කරන හින්දා මේකට කියන්නේ බාහිර හණු. ඊට පස්සේ මේ තියෙන ළමයි අභ්‍යන්තර හණු. අභ්‍යන්තර හණු. දැන් හිතන්නකෝ ඔයගොල්ලන්ට හරිද? මෙන්න මේ ක්ලිප් එකේ ඇතුලේ දැන් බාහිර විස්කම්බේ නම් බාහිර අණු වලින් මැන්නේ නැහැ කියන්නේ. නේ මේ සිලින්ඩර් ආකාර ක්ලිප් එකේ බාහිර විස්කම්බේ. අභ්‍යන්තර විස්කම්බේම ඉන්න බෑනේ. මේ හණු දෙකෙන්. ඒකට අපි පාවිච්චි කරනවා ළමයි මෙන්න මේ අභ්‍යන්තර හණු. ඇතුළත හණු. නැත්නම් මේකට බාහිර හණු නැත්නම් පිටත හණු. ඒකෙදි කරන්නේ මේ මෙන්න මේ ඇතුලේ විස්කම්බනේ වෙන ගන්න ඕනේ. එතකොට මේකේ හණු දෙක මේක අභ්‍යන්තරයෙන් මේක ඇතුළට බස්සලා මේක හොඳට මේ දෙපැත්තට තල්ලු කරන්න. හණු දෙක මේක ගෑවෙන විදිහට ඔය. එතකොට දැන් මෙතන ළමයි බලන්න මේකේ අභ්‍යන්තර හණු දෙකේ ළමයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන පරතරය තමයි පාඩාංගෙට එන්නේ. හරිද? අභ්‍යන්තර හණු වලින් ගිය වෙද්දි මනිද්දි මතක තියාගන්න මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට තියෙන පරතරයක් තියෙනවනේ. දිගක් තියෙනවනේ මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට තියෙන දිග තමයි පාඩාංගෙට එන්නේ. හරිද? ඊට පස්සේ ළමයි අපිට ගැඹුරම ඉන්න ඕන. මේ ක්ලිප් එකේ ඇතුලේ ගැඹුරම ඉන්න ඕනේ. අන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ කොටස් ටික. ගැඹුරම ඉන්න ඕන නම් මෙන්න ගැඹුරම ඉන්න කූර. හරිද? ගැඹුරම ඉන්න කූර පාවිච්චි කරලා අපිට මේකේ ගැඹුර මැන ගන්න පුළුවන්. මම කියවන ඉතින් කියන්න පාඩාංග කියවන්නේ ඉතින්. මේ කූරොම පහළට ඇව්වා. මෙතනින් පාඩාංගේ කියව ගන්න පුළුවන්. දැන් මේකේ ළමයි හරි වැදගත්ම දේ තමයි හරිද මේ බාහිර අණු දෙක ඈත් වෙච්ච පරතරයයි. මොන බලන්න. හරිද? බාහිර අණු දෙක ඈත් වෙච්ච පරතරයයි. මේ පිටත අණු දෙක ඈත් වෙච්ච පරතරයේ සිම්පල් D නම් අභ්‍යන්තර අණු දෙක ඈත් වෙන පරතරයත් මොකද වෙන්නේ? සිම්පල් D ම තමයි. කූර මෙතනින් එළියට ආපු පරතරයක් කීයද? සිම්පල් D ම තමයි. ඇයි ළමයි ඉතින් එකම පාඨාංකනේ මෙතනින් කියව ගන්න වෙන්නේ. හරි ඒ කියන්නේ ඔය තුන එක සමානව තමයි එන්නේ. මේ කූර මෙතන ඉඳන් මෙතෙන්ට ආපු දුරයි බාහිර අණු දෙක ඈත් වෙච්ච පරතරයයි අභ්‍යන්තර අණු දෙක ඈත් වෙච්ච පරතරයයි එකම සමානයි.
එකම අගයන් වලින් තමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරි. දැන් මම කිව්වා මේ හනු ස්පර්ශ වුණාම මොන බලන්නේ? දැන් මේකේ චලනය වෙන්නේ මේක කියන්නේ චල හනුව. මේ දෙකටම අපි කියන්නේ පොදු නම බාහිර හනු නැත්නම් පිටත හනු. මේ හනු දෙකට අපි කියන්නේ අභ්‍යන්තර හනු. ඇයි අභ්‍යන්තර හනු කියන්නේ? ඒ හනු දෙක අපි පාවිච්චි කරන්නේ කිසියම් අභ්‍යන්තර මිනුමක්. අභ්‍යන්තර විස්කම්භයක් නලයක. මේ අභ්‍යන්තර මිනුමක් ගන්න පාවිච්චි කරන හින්දා මේ හනු දෙක අපි කියන්නේ නම් කරලා තියෙන්නේ අභ්‍යන්තර හනු. ඇතුළත හනු. මේ සම්පූර්ණ එකට අපි කියනවා අචල හනුව කියලා. මොකද මේක එහෙම යන්නේ නැහැ. මේක අචලව තියෙනවා. මේක තමයි චලනය වෙන්නේ. මේ හනු දෙකට මේ වර්නියර් ස්කේල් එක එකට හයි කරලා තියෙන්නේ. හරි මේ හනු දෙක මෙහාට තල්ලු වෙද්දී වර්නියර් ස්කේල් එකත් ඒ හා සමානව තල්ලු වෙනවා. ඒකත් එක්ක කූර හයි කරලා තියෙනවා. ඔයගොල්ලෝ කලින් දැක්ක ඇනිමේෂන් වීඩියෝ එකේ. හරි කූරත් එතකොට එළියට එනවා සමාන දුරක්. මේ දෙක මෙහාට එන දුරම තමයි කූරත් එළියට එන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕන ළමයි මේ හනු දෙක අතර පරතරය තමයි පාඨාංකයට එන්නේ. මේ හනු දෙක අතර පරතරය ගත්තත් මේ හනු දෙක අතර පරතරය මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට. මේ හනු දෙක අතර පරතරය නම් මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට එන්නේ. ඇතුළෙන්. මේක එන්නේ එළියෙන්. හරි. මේක මනිද්දී ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. පාඨාංකයක් කියවද්දී නේ. දැන් මෙතනත් බලන්න. හරි මේකේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ හනු දෙක අතර පරතරය. මෙන්න මේ පරතරය තියෙනවනේ. මේ පරතරය සමානයි මේ කූර එළියට ආපු පරතරයට. හනු ස්පර්ශලා තිබ්බන් කූර ගානට මෙතන තියෙන්නේ. චුට්ටක්වත් එළියට පයින්නේ නැහැ. හරියටම මෙන්න මෙතන තමයි කූර තියෙන්නේ. හරි මේ තුන එකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ කූරයි මේ හනුවයි වර්නියර් ස්කේල් එකයි මේ උඩ තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වීදුරුවක් වගේ තියෙන්නේ. ඒකේ උඩ තමයි මේ කොටස් 10ට බෙදලා තියෙන්නේ. වර්නියර් කොටස් 10 තියෙන්නේ මේකේ උඩ ක්‍රමාංකණය කරලා. මේ යටින් යන්නේ ළමයි ප්‍රධාන පරිමාණය. මේ පහළ ක්‍රමාංකණය කරලා තියෙන්නේ මේ. හරි. මේ මෙන්න මේකේ ක්‍රමාංකණය කරලා තියෙන මේ සම්පූර්ණ එක මේ ප්‍රධාන පරිමාණය. හරි. ඒක ඔයගොල්ලන්ට පේනවා මිලිමීටර 1 මිලිමීටර 2 මේ මිලිමීටර 3 ඔහොම යනවා ප්‍රධාන පරිමාණය දිගට. හරි. චලනය වෙන්නේ වර්නියර් පරිමාණය. හරි වර්නියර් පරිමාණය තමයි චලනය වෙන්නේ. ඉතින් කිසියම් මොහොතක අපි පාඨාංගයක් ගත්තී ළමයි මේ බාහිර අණු දෙක අතර පරතරයයි. අභ්‍යන්තර අණු දෙක අතර පරතරය ගන්නෙ මේ මෙතන ඉඳන් මෙතෙන්ට. මොකද වස්තුවක දැන් මේ වගේ මොකක් හරි බීකරයක් තියලා අපි ඇතුලේ අභ්‍යන්තර විස්කම්මෙම ඉනවනම් නේ. හරි බීකරයේ අභ්‍යන්තරින් තමයි මේ හණු දෙක ගෑවෙන්නේ. බාහිර විස්කම්මෙම අනිද්දී මේ හණු දෙකේ ඇතුලෙන් තමයි වස්තුව ගෑවෙන්නේ. අපි මොකක් හරි මින්ව ගන්න වස්තුව. සහ මේකේ ගැඹුරම අනිද්දී මෙතන ඉඳන් මෙතෙන්ට තමයි ගැඹුර අපි ගන්නෙ. ඒ සියලුම අගයන් ළමයි කියවෙන්නේ මෙතනින්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ හණු ස්පර්ශ වෙලා තියෙද්දි නේ හණු අතර පරතරයේ බිඳුවයි මේ මෙතනත් හණු අතර පරතරයේ බිඳුවයි. පේනවනේ? සහ කූර එළියට ආව පරතරයත් බිඳුවයි. මේ වෙලාවේ ළමයි ප්‍රධාන පරිමාණ ශුන්‍යයි වර්ණීය ශුන්‍යයි සම්පාත වෙනවා. මේ වගේ තියෙන්නේ. මම මේක ලොකුවට මේ හදලා තියන්නේ. හරි ප්‍රධාන පරිමාණ ශුන්‍යයි වර්ණීය ශුන්‍යයි සම්පාත වෙනවා. අපි මේක ළමයි හිතන්නකෝ චුට්ටක් මෙහාට තල්ලු කරොත්. හිතන්නකෝ මිලිමීටරයක් තල්ලු කරා කියලා වර්ණීය පරිමාණය. මේ හණුව හරියටම මිලිමීටරයක් තල්ලු වෙනවා. මේ හණුවත් මිලිමීටරයක් තල්ලු වෙනවා. කූරත් මිලිමීටරයක් තල්ලු වෙනවා. හරි මේ හණුව මිලිමීටර 5ක් තල්ලු කරා නම් මේ හණුවත් මිලිමීටර 5ක් තල්ලු වෙලා කූරත් මිලිමීටර 5ක් තල්ලු වෙලා මට කියන්න ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ඉඳන් බිඳුවේ ඉඳන් වර්ණීය පරිමාණයේ බිඳුවට ඒක කොච්චරක් තල්ලු වෙනවද? මිලිමීටර 5ක් තමයි තල්ලු වෙන්නේ. ඒක තේරෙන්න ඕනේ. හැමතිස්සෙම ළමයි ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ඉඳන් වර්ණීය ශුන්‍ය දැන් මෙතන තියෙන ඉස්සෙල්ලාම හණු ස්පර්ශලා තියෙද්දි නේ. මොකද ප්‍රධාන පරිමාණ ශුන්‍ය මෙතන තියෙනවා වර්ණීය ශුන්‍ය මෙතන තියෙනවා. හණු ස්පර්ශ වෙලා තියෙද්දි කූරත් ගාන්න මෙතන තියෙන්නේ. මේක අපි තල්ලු කරද්දී මේ ප්‍රධාන පරිමාණයේ බිඳුවේ ඉඳන් වර්ණීය බිඳුව මෙහාට ගිය තුර දිනවනේ. අන්න ඒක තමයි ළමයි පාඨාංකයට එන්නේ. ඒක අපි මෙතනින් කියව ගන්නවා. මම තාම කියවන විදිහ කිව්වේ නැහැ. ඒක මම දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද පාඨාංකයක් කියවන්නේ කියලා. හරි. දැන් අපි ඒකට එන්න කලින් දැන් කොටස් ටික හරි. මේක ළමයි මෙතන තියෙනවා මේක අතින් ඔහොම තල්ලු කරා යන්න ඕනේ. මෙන්න මේ රෝදේ. මේකට අපි කියන්නේ රෝදේ. නැත්නම් මුදා හැරීමේ යාන්ත්‍රණය. මේ රෝදේ කරකවද්දී මේක එහාට මෙහාට තල්ලු කරන්න පුළුවන්. අතින් ඔහොම නිකන් අල්ලලා තල්ලු කරන්න ඕනේ නැහැ. හරි මෙතන තමයි දැන් අපි පාඨාංකයක් ගත්තාම නේද හිතන්නකෝ අපි මම කිව්වා මෙන්න මේ පෑනේ දැන් මම විස්කාමේ වයින්න හදන්නේ. හරි මේ පෑනේ විස්කාමේ වයිද්දී ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම තියලා මේ පෑනේ විස්කාමේ වෙන ගන්න ඕනේ නේ මාක පෙන් එකේ. එතකොට මෙහෙම දැන් හණු දෙක අතර පරතරය තමයි එන්නේ. පාඨාංකෙට නේ පෑනේ විස්කාමේ. දැන් මේක ළමයි අපිට එහා මෙහා වෙන්න නොදී දැන් ඔතනින් පස්සේ මේක තද කරලා තියා ගන්න ඕන නම් ඉතින් මේ හණුවට එහා මෙහා යන්න නොදී මෙතන තියෙනවා මුරිච්චියනයක්.
හරි. මේ මුරිච්චියනේ ළමයි තද කරන්න ඕනේ. මෙන්න මේ මුරිච්චියනේ තද කරා නම් හරි. මේක කියන්නේ මුරිච්චියනේ. හරි කොටස් නම් කරගන්න මුරිච්චියනේ. මුරිච්චියනේ. හරි මේ දෙකට කියන්නේ බාහිර අණු මේ දෙකට අභ්‍යන්තර අණු නැත්නම් ඇතුළත අණු මේ දෙක බාහිර අණු පිටත අණු. මේක අචල අණුව මේකට කියනවා චල අණුව. හරි මේ තියෙන වර්ණීය පරිමාණය මේක ප්‍රධාන පරිමාණය. මේකට ළමයි අපි කියන්නේ කූර නැත්නම් ගැඹුරමයින කූර. ඔන්න වර්ණීය පරිමාණයක මේ වර්ණීය කැලිපරයක මේකට අපි කියන්නේ වර්ණීය කැලිපරය. වර්ණීය කැලිපරයක කොටස් ටික. හරි දැන් අපි ළමයි බලමු මේ වර්ණීය කැලිපරයක් දැන් හදාගත්තා නම් දැන් මීටර කෝදුවෙන් මැනගන්න පුළුවන් කුඩාම මිනුම මිලිමීටර 1යිනේ නැත්නම් මිලිමීටර 0.5යි. අපි වර්ණීය කැලිපරයක් හදලා තියෙන්නේ තවත් කුඩා ගයක් දක්වා. ඊට වඩා කුඩා ගයක් දක්වා මිලිමීටර 0.1ක් දක්වා. නැත්නම් මිලිමීටර 0.01ක් දක්වා. කිසියම් දිගක් නිවැරදිව මැන ගැනීම සඳහා. දැන් අපි බලමු ළමයි මේ වර්ණීය කැලිපරයකින් ඔයගොල්ලන්ට මයින්න පුළුවන් කුඩාම දිග කොච්චරක්ද කියලා. මම මෙතන මේකෙන් පැහැදිලි කරන්නම්. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය මේ වර්ණීය පරිමාණයක් හදද්දී අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස්. දැන් මේවා මිලිමීටර්නේ. නේ මේක මිලිමීටර. මෙතන ඉඳන් මෙතනට මිලිමීටර 1යි. අය මෙතන ඉඳන් මෙතනට මිලිමීටර 1ක් තියෙන්නේ. මේ මිලිමීටර 1ක්. මේ මිලිමීටර 1 කොටස් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් කරන්. අර මිලිමීටර 1 කොටස් 9ක් කරන් නේ. මිලිමීටර 1 කොටස් 9ක් කරන් අපි ළමයි බෙදනවා සමාන පරතර සහිත කොටස් 10කට. අර මිලිමීටර 1 කොටස් 9ක් අරගෙන ඒක ළමයි අපි කොටස් 10කට බෙදලා හදා ගන්නවා වර්ණීය පරිමාණයක්. මිලිමීටර 1 කොටස් 9ක් තේරෙන්න ඕනේ. මිලිමීටර මම මේ ලොකුවට ඇඳලා තින්නේ මෙන්න මේ පොඩි කොටස. හරි මේ පොඩි කොටස මිලිමීටර 9 දක්වා තියෙන මේ කොටස මේ ලොකු කරලා ඇඳලා තින්නේ. හරිද? වර්ණීය පරිමාණය ලොකු කරලා ඇඳලා තින්නේ. මේ වර්ණීය පරිමාණය හරියට බලන්න ලොකු කරලා ඇඳලා තින්නේ. හරි මේකට අපි කියන්නේ සාමාන්‍ය වර්ණීය පරිමාණයක්. අපිට ළමයි ඕන විදිහට වර්ණීය පරිමාණ හැදුවා හැකි. මම ඉස්සරහට කියලා දෙන්නම් අපි හදාගෙන තියෙන එක එක වර්ණීය පරිමාණ. හරි. මේක සාමාන්‍ය වර්ණීය පරිමාණය. සාමාන්‍ය වර්ණීය පරිමාණයක් හදන්නේ මෙහෙමයි. මිලිමීටරයේ කොටස් 9ක් අරන් ඒක බෙදනවා ළමයි සමාන කොටස් 10කට. එතකොට නිකන් මට කියන්න දැන් මෙතන ඉඳන් මෙතනට පරතරය මිලිමීටර 1යිනේ. මෙතන ඉඳන් මෙතනට පරතරය. ඒ කියන්නේ වර්ණීය කොටසක දිග කීයද එන්නේ? කොහොමද ගන්නෙ? වර්ණීය කොටසක දිග කොහොමද ගන්නෙ? මෙතන ඉඳන් මෙතනට මිලිමීටර 1යි නම් මෙතන ඉඳන් මෙතනට ඊට වඩා අඩුයි නේ චුට්ටක් නේ මේ. චුට්ටක් අඩුයි කියලා ඔයගලන්ට පේනවා මේ. මෙන්න මේ පොඩි පරතරයක් අඩුයි. මේ මිලිමීටර දශම ගාණක් එන්නේ. ඉතින් මොකද කරන්න තියෙන්නේ? වර්ණීය කොටස් 10යිම දිග කීයද? වර්ණීය කොටස් 10යිම දිග මිලිමීටර 9යිනේ. ඒක සමාන කොටස් වලට නෙමෙයි. එහෙනම් එක වර්ණීය කොටසක දිග. හරිද? එක වර්ණීය කොටසක දිග ගන්න මොකද කරන්න ඕනේ? වර්ණීය කොටස් 10යිම දිග මිලිමීටර 9යි. එහෙනම් තේරෙන්න ඕනේ මොකද්ද? මිලිමීටර 9 10න් බෙදුවා නම් ඇයි ළමයි වර්ණීය කොටස් 10ම දිග මිලිමීටර 9යි. එක කොටසක දිග ගන්න මේ සමාන කොටස් වලට බෙදලා තියෙන්නේ. සමාන පරතර වලින් හින්දා 9 10න් බෙදන්න කී දෙන්නේ? හරිද? 0.9යි මිලිමීටර. හරි. අමාරු නෑ නේද ලේසි මේක හරියට තේරුම් ගන්න. දැන් ළමයි මම පොඩි ප්‍රශ්නයක් අහනවා. හරිද? හරි පුළුවන් නම් කියන්න මෙන්න මේ මිලිමීටර 1යි මේ වර්ණීය 1යි අතර පොඩි පරතරයක් තියෙනවා. චූටි පරතරයක්. ඇහැට පේන්නේ නැහැ ඒක ඇත්තටම. මම ලොකුට ඇඳින්න පේන්නේ දැන්. මේ වර්ණීය 1යි මේ වර්ණීය පළවෙනි කොටසයි නේ. වර්ණීය 1 කොටස නෙමෙයි තියෙන්නේ. මේ වර්ණීය 2 මේ වර්ණීය 3 කොටස මේ 4 කොටස නේ. ඒක තේරෙනවනේ. මේ වර්ණීය 10 කොටස. මේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1යි. වර්ණීය 1යි අතර පොඩි ગેප් එකක් තියෙනවා. පේනවද මේ චූටි පරතරයක් තියෙනවා. අන්න ඒ පරතරය කීයද? කොහොමද ඒක ගන්නෙ? මොකද කරන්න ඕනේ? දැන් අපි දන්නවා මෙතන ඉඳන් මෙතනට දිග මිලිමීටර 1යි. මෙතන ඉඳන් මෙතනට දිග මිලිමීටර හොයාගත්ත කීයද? 0.9යි. මොකද කරන්න ඕනේ? මේකෙන් මේක අඩු කරන්න. ඉතින් මේ දිගින් මේ දිග අඩු කරා නම් මේ පොඩි පරතරය එනවා. එහෙනම් මට කියන්න ළමයි අන්න ඒ පරතරය ගන්න. ඇත්තට ළමයි මේ පරතරය තමයි මොකක් වෙන්නේද? මේකේ කුඩාම බිඳුව වෙන්නේ. රතු පෑනේ ලියා ගන්න ළමයි ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිගින් නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1යි. ඕකෙන් අඩු කරන්න ඕනේ වර්ණීය කොටසක දිග. වර්ණීය කොටසක දිග අඩු කරාම ළමයි ඒ උපකරණයේ සමස්ත උපකරණයේම
මේ සමස්ත උපකරණයේම කුඩාම මිනුම එනවා. කුඩාම මිනුම ගන්නේ කොහොමද? අතු පැනේ ලියා ගන්න. හරිද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිගින් ප්‍රධාන පරිමාණයේ මේ කුඩාම කොටසක දිගින් ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1යි. කුඩාම කොටසක දිගින් මොකද කරන්න ඕනේ? කුඩාම කොටසක දිගින් අඩු කරන්න ඕනේ වර්ණීය කොටසක දිග. වර්ණීය කොටසක දිග. එතකොට අපිට මේකේ ළමයි කුඩාම මිනුම කී දෙන්නේ? කුඩාම මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1 අඩු කරන්න වර්ණීය කොටසක දිග 0.9යි මිලිමීටර. එහෙනම් කී දෙන්නේ? 0.1 මිලිමීටර. දැන් ඇයි ඕක මම කුඩාම මිනුම කියලා ගත්තේ? දැන් හොඳට බලන්න. හරිද? දැන් මේ වර්ණීය පරිමාණය සහිත මෙන්න මේ කොටස තමයි එහා මෙහා චලනය වෙන්නේ. හනු දෙක ස්පර්ශ වුණාම ළමයි මේ වගේනේ තියෙන්නේ. හනු දෙක ස්පර්ශ වුණාම. ඒ කියන්නේ මේ හනු දෙක ස්පර්ශ වෙද්දි මේ හනු දෙකත් මේ දෙපැති මේ පැති දෙක ස්පර්ශ වෙන්න හදලා තියෙන්නේ. හරිද? මේ හනු දෙක මෙහෙම ඇතුලෙන් ස්පර්ශ වෙද්දි මේ හනු දෙක මේ එළියෙන් ගාන්න ඔහොම ස්පර්ශ වෙනවා. මම ඔයගොල්ලන් මේ පෙන්නලා තියෙන්නේ ඒකම තමයි මේ. හොඳට බලන්න මේ දෙක ස්පර්ශ වෙද්දි ඔහොම බලන්න මේ ස්පර්ශ වෙද්දි මෙයයි ඒ කියන්නේ මෙයාගේ මේ පැත්තයි මෙයාගේ මේ පැත්තයි තමයි ස්පර්ශ වෙන්න ඕනේ. එයි අපි ඒකේ පාඩාංග ගන්න මෙතන ඉඳන් මෙතනටනේ ඈත් වෙද්දි මේ තේරුණාද ඔය? මෙතන ඉඳන් මෙතනට තමයි එයාගේ පාඩාංග ගන්නෙ. මෙයාගේ පාඩාංගය තමයි මෙතන ඉඳන් මෙතනට එන්නේ. මෙයාගේ පාඩාංගය කියන්නේ මෙතන ඉඳන් මෙතනට ආපු ප්‍රමාණය. ඔය තුනම ළමයි එක හා සමානයි. ඕක අපි කියවන්නේ ඔය තුනම කියවන්නේ මේ මෙතනින්. ඔය තුනම කියවන්නේ ප්‍රධාන පරිමාණයේ බිඳුව හරිද? කියන වර්ණීය බිඳුව මෙතන ඉඳන් මෙතෙන්ට ආවනේ නේ. දැන් මේ ඈත් වෙද්දී වර්ණීය පරිමාණ බිඳුවත් මෙතන තිබ්බේනේ. හරි ඒකත් මම මෙතන ලකුණු කරන්නම්. වර්ණීය පරිමාණ බිඳුව මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා තිනවා නම් ඒ පරතරයක් කීයමද? මේ දීම තමයි. අන්න එක තේරුම් ගන්න. ඔය හතරෙන්ම එකම අගයක් තමයි ළමයි එන්නේ. කූරේ එළියට ආපු ප්‍රමාණයයි, අභ්‍යන්තර අණු දෙක අතර පරතරයයි, බාහිර අණු දෙක අතර පරතරයයි, වර්ණීය බිඳුව මෙතන ඉඳන් මෙතෙන්ට ආපු පරතරයයි එක හා සමානයි. ඔය තුනම කියවගන්නේ මෙතනින්. මෙතන ඉඳන් මෙතෙන්ට ආපු ප්‍රමාණය තමයි පාඩාංගේ මම කියවන විදිය කියලා දෙන්නම්. හරි. හොඳයි. අපි දැන් ඔතනින් පස්සේ ළමයි කොටස් වලට ඉක්මනට එමු. ඊට පස්සේ ළමයි දැන් ඕගොල්ලන්ට තේරෙනවා කුඩාම මිනිම ඇයි මම මේක ගත්තේ කියන එක ඔන්න බලන්න. දැන් ටිකකට හිතන්න ළමයි දැන් මම මේක හරිද චුට්ටක් මෙහාට අල්ල කරොත්. ඒ කියන්නේ දැන් මේක කොහොම මම මිලිමීටර දැන් මේ පරතරේ මිලිමීටර 0.1යිනේ. ඔකේ තව වැදගත් දෙයක් ළමයි දිනවා. මෙන්න මේ පොඩි පරතරය කීයද? මිලිමීටර. කියන්නේ මේ 1යි මේ 1යි අතර පරතරය. කීයද? මිලිමීටර 0.1යි. මම අහනවා මෙන්න මේ වර්ණීය දෙවෙනි එකයි ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 2 සලකුණ අතර පරතරය කීයද? කීයද එන්නේ? එතකොට ළමයි මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. මේක මිලිමීටර 2නේ. මිලිමීටර 2කින් අඩු කරන්නේ 0.9ව දෙකක්. 0.9යි 0.9යි 1.8ක් කීයද එන්නේ? දෙකෙන් අඩු කරාම 1.8ක් කීයද? 0.2යි මිලිමීටර. අන්න ළමයි මේ පරතරය කීයද? 0.2යි මිලිමීටර. මේ පරතරය. එතන මෙතන ඉඳන් මෙතෙන්ට මිලිමීටර 3යි. අඩු කරන්න 0.9ව 3ක්. ඒ කියන්නේ කීයද? 3ෙන් අඩු කරන්න 0.9ව 3ක් 2.7යි. ඒ කියන්නේ 0.3යි එන්නේ අන්න. මේ පරතරය මිලිමීටර 0.3යි. එහෙනම් මේ පරතරය කීයද? මිලිමීටර 0.4යි. මේ පරතරය 0.5යි. මේ පරතරය 0.6යි. මේ පරතරය 0.7යි. මේ පරතරය 0.8යි. මේ පරතරය හරිනේ 9යි. ඇයි එහෙම වෙන්නේ? මොකද අන්තිමට වර්ණීය 10 කොටසයි මිලිමීටර 9 කොටසයි සම්පාත වෙලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට පරතරය 0.9යි මිලිමීටර තියෙන්න ඕනේ. දැන් මම අහනවා පොඩි ප්‍රශ්නයක්. මම වර්ණීය පරිමාණය මෙන්න මේ හනුව මෙතන ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙහෙම තියෙද්දි නේ මේ ඔක්කොම ස්පර්ශ වෙලා තියෙන්නේ කුරත් ගාන්ට අර මුල්ලේ තියෙන්නේ එළියට ඇවිල්ලා නැහැ පොඩ්ඩක්වත්. මම මේක තල්ලු කරනවා ළමයි 0.1 මිලිමීටර ප්‍රමාණයක්. හිතන්නකො නිකමට. මේක 0.1 මිලිමීටර එකක ප්‍රමාණයක් තල්ලු කරා නම් ඕගොල්ලන්ට පේනවා මේ පළවෙනි වර්ණීය සලකුණ මේ පළවෙනි ප්‍රධාන පරිමාණයේ මෙන්න මේ සලකුණත් එක්ක මොකද වෙන්නේ? එක කෙලින් එනවා. ඒ කියන්නේ සම්පාත වෙනවා. හරි මේක මිලිමීටර 0.1ක් තල්ලු කරා නම් හරිද ඕගොල්ලන්ට පේනවා වර්ණීය පළවෙනි කොටස මේ මිලිමීටර එකත් එක්ක සම්පාත වෙනවා. මේක 0.2ක් තල්ලු කරා නම් මොකද වෙන්නේ? 0.2ක් තල්ලු කරා නම්
මෙන්න මේ වර්නියර් දෙවෙනි කොටස මේ මිලිමීටර් දෙකත් එක්ක එක ගෙලින් එනවා. සම්පාත වෙනවා. මේක 0.3ක් තල්ලු කරා නම් හරිද? මේක 0.3ක් තල්ලු කරා නම් මේ 0.3 කියන්නේ 0.3ක් තල්ලු කරාම මේ වර්නියර් තුන්වෙනි කොටස මේකත් එක්ක සම්පාත වෙනවා. මේක 0.4ක් තල්ලු කරා නම් මෙන්න මේ හතරවෙනි කොටස මේකත් එක්ක සම්පාත වෙනවා. 0.5ක් තල්ලු කරා නම් මේ පස්වෙනි කොටස මේකත් එක්ක සම්පාත වෙනවා. ඇයි මෙහාට තල්ලු කරාම නේ මෙහාට එනවනේ. මේක 0.9ක් තල්ලු කරා නම් මේක 0.9ක් තල්ලු කරා නම් මොකද වෙන්නේ? හරිද? 0.9ක් තල්ලු කරා නම් මේකේ 9 වෙනි කොටස තමයි මේකත් එක්ක 9ත් එක්ක සම්පාත වෙන්නේ. මට කියන්න මේක තව 0.1ක් කියන්නේ 1 මිලිමීටර තල්ලු කරා නම් මොකද වෙන්නේ? 1 මිලිමීටර තල්ලු කරා නම් වෙන්නේ මේක කෙලින්ම ඇවිල්ලා මෙතන සම්පාත වෙනවා. ඒ කියන්නේ වර්නියර් බිඳුව සලකුණ දැන් ටික ටික මෙහාට ආවනේ. 0.1 0.2 0.3 ඔහම ඇවිල්ලා 0.4 0.5 0.9 ආයි තව 0.1ක් තල්ලු වුණා නම් මෙන්න මේ වර්නියර් බිඳුව මේ එකත් එක්ක සම්පාත වෙනවා. ආයි 0.1ක් තල්ලු කරොත් මොකද වෙන්නේ? ආයි 0.1ක් යනවා. 1.1. එතකොට ආයි මෙයාගේ පළවෙනි කොටස තමයි සම්පාත වෙන්නේ. ඔක දැන් දිගින් දිගටම ළමයි මෙහාට තල්ලු කරන්න ප්‍රධාන පරිමාණ කොටස් වර්නියර් කොටස් එකිනෙක සම්පාදන අවස්ථා හොයා ගන්න පුළුවන්. එක් අවස්ථාවල. දැන් ළමයි ඔයගලන්ට තේරෙන්න ඕනේ පාඨාංකයක් ලෙස ගද්දි අපි කියවන්න ඕනේ මේ වර්නියර් බිඳුව මෙතන ඉඳන් කොච්චරක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවද කියන එක තමයි කියවන්න ඕනේ. දැන් ඔයගලන්ට මෙතන නම් පේනවා ළමයි මේක ඇවිල්ලා තියෙනවා කොච්චරද මේ වෙලාවේ පාඨාංකේ පරතරය. හරි සෙන්ටිමීටර 1යි සහ මෙතන තව ගත්තොත් කීයද? මිලිමීටර 1යි නේ. ගානට මෙතන සම්පාත වෙලා තියෙන්නේ කීයද? හරි මෙතන සම්පාත වෙලා තියෙන්නේ ළමයි ප්‍රධාන පරිමාණයේ කීයද? මිලිමීටර 11 වෙනි කොටසනේ. මෙතන ඉඳන් මෙතන මිලිමීටර 10යි මෙතන මිලිමීටර 11යි. ඒකත් එක්ක සම්පාත වෙලා තියෙනවා වර්නියර් බිඳුව. මේ වෙලාවේ ළමයි පාඨාංකයේ හරියටම මිලිමීටර කීයද? 11යි. මිලිමීටර 11ක පාඨාංකයක් තමයි කියවෙන්නේ. මේ පාඨාංකය ඉන්නේ මිලිමීටර 11යි. හරිද? මිලිමීටර 11යි. දැන් අපි ඊට පස්සේ ළමයි බලමු මේක තව පොඩි ඇනිමේෂන් වීඩියෝ දෙකක් පෙන්නන්නම්. හරිද? මෙන්න නම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔක සාමාන්‍ය වර්නියර් කැලිපරයක්. මම මේ කිව්ව වර්නියර් කැලිපරය. හොඳට බලන්න පරිමාණය ඔයගලන්ට පේනවා. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් 9ක් වර්නියර් කොටස් 10කට බෙදලා තියෙන්නේ. හරි? හොඳට බලන්න පරිමාණය. හරිද? ඒ තියෙන ප්‍රධාන පරිමාණය දිගටම ඔය පෙන්නන්නේ. හරි? ඔයගලන්ට ඔක එහා මෙහා කරද්දි බලා ගන්න පුළුවන්. හරි? අර රෝද තියෙනවා නේ. ඔක ළමයි ඒකේ තියෙන එක තව වර්නියර් පරිමාණයක්. එක එක විදිය වලට හදලා තිනවා. ඒක ළමයි මිලිමීටර කොටස් හොඳට බලන්න 19ක් අරන් අර මිලිමීටරේ කොටස් 19ක් අරන් 20කට බෙදලා තියෙන්නේ. නේ? දැන් අපිට ඔය එකින් එක වර්නියර් පරිමාණ වල කුඩාම මිනුම හොයා ගන්න පුළුවන් මේ විදියට. හරි ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිගින් වර්නියර් කොටසක දිග අඩු කරා නම් හරි. හරි. හොඳයි. ඊළඟට අපි බලමු ඉතින් පස්සේ මේක දැන් පාඨාංකයක් කියව ගන්න විදිය. හරි සහ කුඩාම මිනුම ගන්න විදිය නම් ගැටලුවක් නැහැ. හොඳයි. දැන් මෙතන අර කිව්ව එක ළමයි හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ මේ පාඨාංකයක් ලෙස කියවද්දී මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව ඉඳන් වර්නියර් බිඳුව කොච්චරක් ගියාද කියන එක තමයි කියවන්නේ. ප්‍රධාන පරිමාණයේ බිඳුව ඉඳන් වර්නියර් බිඳුව කොච්චරක් මෙහාට තල්ලු වුණාද? ඒක තමයි ළමයි මේ හනු ඈත් වෙන පරතරය සහ කූර එළියට එන පරතරය ලෙස අපි ගන්න. හරි. එතකොට දැන් ඇත්තටම ළමයි මේකේ පාඨාංකයක් ගද්දී මේකයි කරන්න තියෙන්නේ. මේ කුඩාම මිනුම ගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මම ඔන්න මෙතනම කියන්නම්. කුඩාම මිනුම ගන්න ළමයි තව ක්‍රමයක් තියෙනවා. හරි. කුඩාම මිනුම ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි කෙටි ක්‍රමයක් ලෙස මේ ක්‍රමෙත් හරි කුඩාම මිනුම. ගද්දී අපි සාමාන්‍යයෙන් කරන්නේ මේකේ තියෙන ළමයි දැන් මේ ප්‍රධාන පරිමාණයේ තියෙන කුඩාම කොටසක දිග කීයද? මිලිමීටර එකනේ. ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග බෙදනවා වර්නියර් කොටස් ගානේ. වර්නියර් කොටස් ගානේ. දැන් මේකේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1යි. ඕක බෙදන්න වර්නියර් කොටස් 10න් කී දෙන්නේ? 1 10න් බෙදුවාම 0.1 මිලිමීටර. හරි. ඊට පස්සේ ළමයි දැන් මේවල පාඨාංකයක් අරන් අපි ලියද්දී මතක තියාගන්න ඕනම මිනුම් උපකරණයකින් ගන්න පාඨාංකයක අගය කුඩාම මිනුමේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ. දැන් මීටර කෝදුවෙන් ගන්න පාඨාංකයක අගය ළමයි ඒකේ තියෙන කුඩාම මිනුම හිතන්නකො මිලිමීටර 1යි කියලා. සාමාන්‍ය මේ මීටර රූලක.
නේ අපි මීටර ගෝධයෙන් කියව ගන්න මිනුමක දිග පාඨාංකයක ප්‍රමාණය කුඩා මිනුමේ ගුණාකාරයක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ වගේම වර්ණීය කැලිපරය වලත් එහෙම තමයි. නේ ඕනම මිනුම් උපකරණයකට මේක පොදුයි. ඕනම මිනුම් උපකරණයකින් ස්කන්ධෙමයින කාලෙමයින දිගමයින ඕනම මිනුම් උපකරණයකින් ගන්න පාඨාංකයක අගය එහි කුඩාම මිනුමේ ගුණාකාරයක් විය යුතුමයි. හරි ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න වැදගත් දෙයක්. රතු පැනෙන් ලියා ගන්න. හරි. ඊට පස්සේ තමයි දැන් මේ කුඩා මිනුම ගන්න කෙටි ක්‍රමයක් වශයෙන් හරි මේ උපකරණයේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග බෙදුවනම් හරි වර්ණීය කොටසක දිගින් මේ වර්ණීය කොටස් ගහනින්. හරි වර්ණීය කොටස් ගහනින්. හරි. ඒක තමයි සාමාන්‍ය කෙටි ක්‍රමය. නැත්නම් කුඩා මිනුම ගන්න උපකරණයේ කුඩා මිනුම ගන්න අනිත් ක්‍රමය තමයි ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිගින් අඩු කරන්න ඕනේ වර්ණීය කොටසක දිග. එහෙම ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් මේකේ 0.1 මිලිමීටර කියලා එනවා. කුඩාම ඒ කියන්නේ මේකෙන් මයින්න පුළුවන් මේ උපකරණයෙන් මයින්න පුළුවන් කුඩාම දිග. හරි. කෙටි ක්‍රමයේ වශයෙන් අපි මේක පාවිච්චි කරනවා ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග වර්ණීය කොටස් ගානින් බෙදන්න. හරි වර්ණීය කොටස් 10යි තියෙන්නේ. හරි. දැන් එක එක ළමයි ආකාර වලට මේ වර්ණීය පරිමාණ හතර තියෙනවා. අර මෙතන පොඩ්ඩක් අපි දැන් මේ හනුව දැන් එහාට තල්ලු කරන්න මේ පාඨාංකයක් ගන්නදිනේ. හරි දැන් මොකක් හරි පාඨාංකයක් අපි හිතන්නකො මේ පෑනේ විශ්කාමේ මනිද්දි දැන් මේ පෑන තිබ්බහම මේ වගේ ඕගොල්ලන්ට පේන්නේ නේ. මේ පෑනේ විශ්කාම්බේ. ඒ ඉස්සෙල්ලාම හනු දෙක ළමයි සම්පාදලා තිබ්බේ මේ හනු සම්පාදලා තිබ්බේ. හනු සම්පාදලා තියදී ළමයි මේ වගේ තියෙන්නේ. මේ ප්‍රධාන පරිමාණය ශුන්‍යයි මේ වර්ණීය ශුන්‍ය මෙතන තිබ්බේනේ. මෙතන තිබ්බ වර්ණීය ශුන්‍ය දැන් හනු දෙක ඈත් වෙද්දී මේ වර්ණීය ශුන්‍ය මෙතනට ඇවිල්ලා තියෙනවා නෙමෙයි. මෙන්න මේ හනු ඈත් වෙච්ච පරතරයට සමාන ප්‍රමාණයක් මේ වර්ණීය ශුන්‍ය මෙතන ඉඳන් මෙතනට ආවා. එහෙනම් ඉතින් අපි පාඨාංග ලෙස ගන්න ඕනේ මෙතන ඉඳන් මෙතනට ආපු ප්‍රමාණය. ඒක අපිට කියව ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයෙන් ළමයි කොච්චරක් කියවෙනවද? හරියට මෙතන නම් ළමයි ප්‍රධාන පරිමාණයෙන් කියවෙන්නේ කීයද? මිලිමීටර 11යි නේ. මේක තමයි අපි පාඨාංගයක් ගද්දී සාමාන්‍යයෙන් මෙහෙමයි කරන්නේ. වර්ණීය කැලිපරයකින් කියව ගන්න පාඨාංකයක් ගන්න මෙහෙමයි. පාඨාංක කියව ගද්දී කරන්නේ ප්‍රධාන පරිමාණයෙන් කොච්චරක් කියවෙනවද? ප්‍රධාන පරිමාණ කියවීම. ප්‍රධාන පරිමාණ කියවීම. ප්‍රධාන පරිමාණයෙන් කොච්චරක් කියව ගන්න පුළුවන්ද? මෙතන ඉඳන් මේක නම් මෙතනම කියව ගන්න පුළුවන්. හරි නිකන් හිතන්නකෝ මම මේක චුට්ටක් මෙහාට පන්නන්නම්. මෙහෙම වුණා නම් මෙන්න මේ වර්ණීය බිඳුව මේ මිලිමීටර 11 මෙහාට චුට්ටක් පැනලා තින්නේ. හරිද? මේක හිතන්නකෝ දැන් සම්පාද වෙලා තියෙන එක මම පෙන්නන්නම්. හරිද? මේක අපි ගමුකෝ මේ වගේ එකක් මොකක් හරි සම්පාද වෙලා තියෙනවා. ඔව් දෙවෙනි එක ගමු. හරි. මේ විදිහට මම ටිකක් අරින්නම්. හරි. හොඳයි. මේක තමයි දැන් සම්පාද වෙලා තියෙන්නේ මෙන්න මේ කොටස. මම දැන් මෙතන පාඨාංගය ගන්න විදිය කියන්න හදන්නේ ඒකයි. හරි. දැන් හොඳට බලන්න මේකේ පාඨාංගයක් කියව ගන්න විදිය. ඔක ඉතාමත් වැදගත්. මම තව පොඩි ඇනිමේෂන් වීඩියෝ වගේ උනුත් පෙන්නන්නම් පාඨාංගයක් ගන්න විදිය. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ දැන් මේ හණු දෙක ස්පර්ශ වෙලා තියෙද්දි හණු දෙක අතර කරදරේ බිඳුවයි. එතකොට වර්ණීය බිඳුව මෙතන ප්‍රධාන පරිමාණ බිඳුවත් එක්ක සම්පාදලා තියෙන්නේ. මේ හණු දෙකත් දෙපැත්තෙන් ගෑවිලා තියෙන්නේ. ඔහොම නම් වෙලා ඌරත් මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ. එළියට චුට්ටක්වත් ඇවිල්ලා නැහැ. දැන් අපි මේ පෑනේ විශ්කාමේ මනිද්දි. හරි මේ පෑනේ විශ්කාමේ මනිද්දි දැන් මේ වෙලාවේ නම් හරිද? පරිමාණ දෙකේ බිඳු සම්පාදලා තියෙන්නේ. ඔයගලන්ට මෙතන පේනවා. ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්ණීය බිඳුවයි සම්පාදලා තියෙන්නේ. හණු ස්පර්ශ වෙලා තියෙනවා. ඌරත් එළියට ඇවිල්ලා නැහැ. දැන් මේ හණු ඈඩ් කරලා මෙතනට පෑන තියන්න බෑ. බාහිර විශ්කාමෙම ඉන්න බෑනේ. අභ්‍යන්තර විශ්කාමෙම ඉන්නවා නම් ඇතුලින් අපිට බලන්න පුළුවන්. නේ? සහ මේක ගැඹුරක්ම ඉන්නවා නම් ඌර පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් මෙහෙම අපි ස්පර්ශ කරගත්තා. ස්පර්ශ කරාට පස්සේ ළමයි මුරිච්චයනේ තද කරන්නේ. මුරිච්චයනේ තද කරාම මේක ආයේ අපි තල්ලු කරාට එහාම යන්නේ නැහැ. තද වෙනවනේ. මුරිච්චයනේ තද කරා. ඊට පස්සේ ළමයි ඕගොල්ලෝ බලන්න ඕනේ තද කරගත්තා. මෙහෙම තියෙන්නේ. හරි. මේක ළමයි දැන් ඕගොල්ලෝ බලනවා දැන් ඇත්තටම පාඨාංග කියන්නේ මේ වර්ණීය බිඳුව කලින් තිබි මෙතනනේ. හණු ස්පර්ශලා තියෙද්දි දැන් හණු ඈත් වෙච්ච පරතරේ තමයි මේ වර්ණීය පරිමාණයේ බිඳුව මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා දිනවා නේ. ඒක කියවගත්තේ ළමයි දැන් ඕගොල්ලන්ට මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ආපු ප්‍රමාණය කියව ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයෙන්. අන්න. ප්‍රධාන පරිමාණය කියවීම කීයද හරියටම මිලිමීටර වලින් ගත්තොත් කීයද? සෙන්ටිමීටර නම් 10.1යි නැත්නම් මිලිමීටර නම් කීයද? මේ සෙන්ටිමීටර නම් 1.1යිනේ.
සෙන්ටිමීටර වලින් ලියුවොත් ළමයි 1.1 ඈ. මිලිමීටර වලින් ලියුවොත් 11යි. කොහොම ලියුවත් කමක් නැහැ. හරිද? ප්‍රධාන පරිමාණ කියවීම සෙන්ටිමීටර මෙතනට එද්දි 1යි ආයි 0.1. 1.2 කොහොමද යන්නේ? සෙන්ටිමීටර 1.1. මිලිමීටර නම් 11යි. ප්‍රධාන පරිමාණ කියවීම ගන්නවා. ඊට අමතරව ළමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳට බලන්න. මෙතන ටිකක් ලොකුවට ඇඳලා බලා ගන්න නම් පුළුවන් හොඳට. මේක දැන් මේ දින් ළමයි මේ මිලිමීටර කීයද මෙතන? 11නේ නේ. 10 11නේ මේක. එතන ඉඳන් මේ තව චුට්ටක් මෙහාට ඈත් වෙලා තියෙනවා නේද වර්ණීය බිඳුව. ගිහිල්ලා තියෙනවා නේද? හරියටම සම්බන්ධ වෙලා නැහැ. හරියටම මෙතන බිඳුව මෙයාත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බනම් පාඨාංකය මිලිමීටර 11යි. ප්‍රධාන පරිමාණ කියවීම. නැත්නම් සෙන්ටිමීටර 1.1යි. හරිද? හැබැයි ළමයි මේ ඔයාලට පේනවා වර්ණීය බිඳුව තව චුට්ටක් මෙහාට පැනලා තියෙනවා. අන්නේ පැනපු ගානත් අපි ගන්න ඕනේ. මෙන්න මේ පොඩි ප්‍රමාණෙ මේ දශම ගානක්. ඒ පැනපු ගාන අන්නේ පරතරය මෙන්න මේ ગેප් එක කියවගන්නේ මෙහෙමයි. හරි ඔයගොල්ලෝ බලන්න ඕනේ වර්ණීය කීවෙනි කොටසද මේ ප්‍රධාන පරිමාණ කොටසක් එක්ක සම්පාද වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා වර්ණීය ළමයි මෙන්න මෙහා මේ දෙවෙනි කොටස. වර්ණීය 1 2 අන්න. ඒතර අපි ළමයි කරන්නේ මේ ප්‍රධාන පරිමාණ කියවීමට තව පොඩි පරතරයක් එකතු කරන්න දෙනවනේ මෙන්න මේ චුට්ට මේ. ප්‍රධාන පරිමාණ කියවීමට මෙන්න මේ චුට්ටත් එකතු කරන්න ඕනේ. එතකොට තමයි මෙතන ඉඳන් මෙතෙන්ට හරිම ප්‍රමාණය කියවෙන්නේ පාඨාංකය. මේ ગેප් එක තමයි එන්නේ. අන්නේ චුට්ට එකතු කරද්දී ඒ චුට්ට කියවගන්නේ හරිද මෙන්න මේ ප්‍රධාන පරිමාණ කොටසක් එක්ක සම්පාත වන වර්ණීය කොටස් ගන්න. සමපාත වන වර්ණීය කොටස. හරිද? ප්‍රධාන පරිමාණ කොටසක් සමග සමපාත වන වර්ණීය කොටස ළමයි අපි ගුණ කරන්න ඕනේ මොකෙන්ද? කුඩාම මිනුමෙන්. හරිද? මේක තමයි සම්පාත වෙන්නේ කීයද? දෙවෙනි කොටස සම්පාත වෙන්නේ දෙවෙනි එක. හරි ඒතකොට දෙවෙනි එක ලියලා කුඩාම මිනුම 0.1 මිලිමීටර්නේ. 0.1 මිලිමීටර්නේ. ගුණ කරන්න ඕනේ. හරි. ගුණ කරාම ඔයගොල්ලන්ට උතනින් එනවා කීයක්ද? උතනින් ඔයගොල්ලන්ට එනවා 0.2 කියලා එන්නේ නේ. 0.2ක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. හරි ඒතකොට මෙතන හරි 1.1කට උතනින් නැත්නම් අපි මිලිමීටර වලින්ම ගමුකෝ. මිලිමීටර 11යි. හරි ඒකට එකතු වෙනවා ළමයි 0.2ක්. එහෙනම් පාඨාංකය කීයද? 11.2 මිලිමීටර. 11.2 මිලිමීටර. හරිද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මෙතන ඒකයි පැහැදිලි කරේ. දැන් මේකේ මම කිව්වා ළමයි මේකේ දෙවෙනි කොටස සම්පාත වුණොත් මෙතන කොච්චරක් ඇවිල්ලා කියන්නකෝ. මේක 0.2ක් ඇවිල්ලා කියලා තේරෙනවනේ. එයි මේක මෙතන දැන් මම කිව්වා මේකේ දෙවෙනි කොටස සම්පාත වෙන්නේ මේ වර්ණීය දෙවෙනි කොටස මේක සම්පාත වෙද්දී මේ බිඳුව මෙන්න මේ ප්‍රධාන පරිමාණය මෙන්න මේ මෙන්න මෙතන ආගේ මොකක් හරි ආවියක්. ඇත්තටම දැන් උතන තියෙන්නේ මේක නම් කීයද එතකොට? 11නේ. හරි මිලිමීටර 11 කියලා හිතන්නකෝ මෙතන. මිලිමීටර 11. මිලිමීටර 11 ඉඳන් මෙයා තව 0.2ක් මෙහාට ආවම තමයි මේ දෙවෙනි කොටස සම්පාත වෙන්නේ මේකේ. තේරුණා? දෙවෙනි කොටස මේකේ සම්පාත වෙන්නේ එහෙමයි. එතකොට මෙන්න මේ ආපු චුට්ට තමයි 0.2 මිලිමීටර ලෙස ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පොඩි ප්‍රමාණයෙන් 0.2 මිලිමීටර. 0.2 මිලිමීටර. හරි. ඒක පොඩ්ඩක් හරියට තේරුම් ගන්න අපි කොහොමද පරිමාණය පාවිච්චි කරලා පාඨාංකයක් කියවගන්නේ. ඉතින් මේකේ පොඩි ඇනිමේෂන් වීඩියෝ එකක් පෙන්නන්නම්. ඔයගොල්ලෝ ඉස්සරහින් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය වර්ණීය කැලිපරයක්. ඒකේ හොඳට බලන්න ළමයි ප්‍රධාන පරිමාණ කියවීම කීයද? 35යි නේ. 35 උතන සෙන්ටිමීටර වලින් නම් 3.5යි. සම්පාත වෙලා තියෙන එකනේ. හරිද? සම්පාත වෙලා තියෙන එක. ඒතකොට එතන 35ට එකතු කරන්න එක වැඩි කරන්න කුඩා මිනුම 0.1කින්. ඒතකොට 35යි මෙතන 0.1 නෙන්නේ. හරිද? ඊළඟ එකක් බලන්න 40 කීයද එතන? එතනින් කියව ගන්න වෙනවා. හරිද? 42යි නේ. හරිද? ඊට පස්සේ කාන්දම ගන්න බලන්න. ඒ වගේ ඇතුළත පාඨාංකයක් කියව ගත්තා. ඔයගොල්ලන්ට බැලුව හැකි ඉස්සරහින් ඇනිමේෂන් වීඩියෝ එක. ඒක සාමාන්‍ය හරිද? සාමාන්‍ය වර්ණීය කැලිපරයක්. ඒකෙත් අතන බලන්න ප්‍රධාන පරිමාණ බිඳුව ඉඳන් වර්ණීය බිඳුවට 28යි නේ. 28යි ඊටු ටික සම්පාත වෙන්නේ කීයද කියලා කියවගෙන ඔය ගැඹුරු මයින කූරුනොත් බලන්න පුළුවන්. හරි. ගැඹුරු මයින කූරුනොත් ඒ විදිහටම ගන්න පුළුවන්. එතන තියෙන්නේ අර සාමාන්‍ය වර්ණීය පරිමාණයක් නෙමෙයි. මම ඒකේ කුඩා මිනුම ගන්න විදිහ කියන්න. ඔය විදිහටම තමයි. ඒක නම් හරියටම කී දෙයලා තියෙන්නේ 5යි. හරි හරියටම 5යි එවිලා තියෙන්නේ. හරිද? හොඳයි. මම පොඩ්ඩක් ඒක ආයි විස්තර කරන්න පොඩි ඇනිමේෂන් වීඩියෝ එකක් ඉස්සරහින් යනවා. එකින් එක ආයි. හරි. දැන් අපි මේකේ ළමයි මම කිව්වා එක එක විදිය වලට අපිට වර්ණීය පරිමාණ හදන්න පුළුවන්. එක එක විදිය වලට වර්ණීය පරිමාණ
නිපදවා ගන්න පුළුවන්. දැන් අර මම තව එකක් ඔතන ඔයගොල්ලෝ දැක්ක ඇනිමේෂන් වීඩියෝ එකේ අර කොටස් 20කට බෙදලා තියෙන එක. හරි ඒක ළමයි කරලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් 19ක්. ප්‍රධාන පරිමාණයේ 1 2 3 4 5 6 7 8 9 10 නේ. හරි මෙතන සෙන්ටිමීටර 1 හරි 1 2 3 4 5 6 7 8 9. මෙතන සෙන්ටිමීටර 2නේ. ප්‍රධාන පරිමාණයේ මිලිමීටර කොටස් 19ක්. හරිද වර්නියර් කොටස් 20කට බෙදලා තියෙනවා. වර්නියර් කොටස් 20කට. හරි මම මේකේ කොටස් ඔහොම එන වෙනවා අඳින්න යන්නේ නැහැ. හරි ඔහොම කොටස් හරි 20කට බෙදලා තියෙනවා සමාන. හරි මෙන්න තමයි වර්නියර් පරිමාණය VS එක. මේක ප්‍රධාන පරිමාණය MS එක. දැන් මේක ළමයි කුඩා මිලිම ගන්න මොකද්ද කරන්නේ? අර සාමාන්‍ය විදිහට ගන්නවා නම් කොහොමද කුඩා මිලිම ගන්නේ? ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1කින් අඩු කරන්න ඕනේ වර්නියර් කොටසක දිග. තමයි දැන් වර්නියර් කොටස් 20ෙම දිග මිලිමීටර 19යි. එහෙනම් මට කියන්න එක වර්නියර් කොටසක දිග ගන්න. හරිද? මිලිමීටර 19 20ෙන් බෙදන්න ඉතින්. හරි ඒක කීයද එන්නේ? මිලිමීටර 19 20ෙන් බෙදනවා කියන්නේ මෙතන උඩයි යටයි ඕනනම් 5න් වැඩි කරොත් නේ 5 4ක් 20 100යි. 100න් කීයද? 100න් 95යි. නේ ඒ කියන්නේ කීයද? මිලිමීටර 1කින් අඩු වෙනවා 0.95යි මිලිමීටර. ඒ කියන්නේ 0.05යි මිලිමීටර තමයි ළමයි කුඩා මිලිමට එන්නේ. හරි. එහෙම නැත්නම් තමයි අපේ අනිත් ක්‍රමයේ කුඩා මිලිම ගත්තේ මොකද්ද කරන්නේ? අනිත් ක්‍රමයට ගන්නවා නම් මොකද්ද අපි කරේ? කුඩා මිලිම ක්‍රම දෙකකින් ගන්න පුළුවන්. ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1 බෙදන්න වර්නියර් කොටස් 20ෙන්. වර්නියර් කොටස් ගානින් 20යි තියෙන්නේ. ඒ කියන්නේ උඩ යටයි 5න් වැඩි කරොත් කීයද? 100න් 5යි කියන්නේ 0.05යි මිලිමීටර. හරි. ඊට සමහර වර්නියර් පරිමාණ ළමයි හදලා තිනවා මිලිමීටරයේ කොටස් 49ක් කරන් නේ මිලිමීටරයේ කොටස් 49ක් කරන් බෙදලා තිනවා වර්නියර් කොටස් 50කට. ඒ වගේ එකක කුඩා මිලිම හවුත් කීයද? මිලිමීටරයේ කොටස් 49ක්. හරිද? ඒ කියන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1යි ඒක 50කට බෙදලා තිනවා. ඒ කියන්නේ මිලිමීටරයේ කොටස් 49ක් කරන් වර්නියර් කොටස් 50කට බෙදලා තිනවා. එතකොට ළමයි මේකේ කුඩා මිලිම කී දෙන්නේ? හරි එක යට 50යි කියන්නේ 100න් 2යි කියන්නේ 0.2 නේද 0.2යි නේ මිලිමීටර. හරි ඔය එක එක විදිහ වලට ළමයි වර්නියර් පරිමාණ හදලා තිනවා. ඊට පස්සේ අපි ගත්තොත් ළමයි මේ වෘත්තාකාර වර්නියර් පරිමාණත් නිෂ්පාදනය කරලා තිනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි කෝණමානි පාවිච්චි කරනවානේ නේ. සාමාන්‍ය කෝණමානයෙන් අපිට මැන ගන්න පුළුවන් කුඩාම කෝණය කුඩාම මිලිම කීයද? අංශක 1යිනේ. නැත්නම් ඒකත් උන්නම් දෙකට බෙදුවොත් අංශක 0.5යි. දැන් සමහර ළමයි මේ වගේ කෝණමානවල තියෙනවා හිතන්න මේ තියෙන ප්‍රධාන පරිමාණ නම් හරි මේවා පාවිච්චි කරන උපකරණක් තියෙනවා. එකක් තමයි අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා ආලෝකයේ කොටසේ ප්‍රැක්ටිකල් කරද්දී උපකරණයක් වර්ණාවලී මානය. ඒකේ ළමයි පාවිච්චි වෙන්නේ මම මේ කියන වෘත්තාකාර වර්ණීය පරිමාණ. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති අර පාරවල් වල සමහරලාට පාරවල් වල ඔයගොල්ලෝ දැකලා ඇති කට්ටිය අර මයින්නේ. හරි මේ වගේ පොඩි මොකක් හරි මේ ආධාරකයක කොහොම සම්බන්ධ කරගෙන නේ පාරවල් ආශ්‍රිත මොනවා හරි පාරක් කාබට් කරද්දී හරිනේ පාරක දිගවල් මනිද්දී හරි සමහරලාට ඒගොල්ලෝ පාරේ මොනවා හරි අලුත් පෙඩියාවක් කරද්දී අපිට මැනගෙන යනවානේ අර මනිද්දී ඔයගොල්ලෝ දැකලා ඇතිනේ පාරේ ආයෙ නිදන් ඔහොම එක තීතිය මැන යනවා එක එකේම මයින්නවා කොහොම මයින්නේ හරි ඒකට අපි කියන්නේ ටියෝඩොලයිට් 2 කියන උපකරණය හරි ඒක සාමාන්‍යයෙන් ඔය සිවිල් කට්ටිය නේ සිවිල් ඉංජිනේර්ස්ලා ඒ වගේ වැඩ කරන කට්ටිය හරි ඒක පාවිච්චි කරනවා ටියෝඩොලයිට් 2 කියන උපකරණෙත් මේ වෘත්තාකාර වර්ණීය පරිමාණ තමයි තියෙන්නේ ඒකෙන් තමයි මේ වගේ ප්‍රධාන පරිමාණයක් තියෙනවා හරි මේක අපි ගත්තොත් නේ අංශක බිඳුව හරි අංශක 1 හරි ඔක කෝණයක් නේ කියවෙන්නේ අංශක 1 අංශක 2 අංශක 3 අංශක 4 අංශක 5 අංශක 6 අංශක 7 අංශක 8 මම ලොකුට අදින්න අංශක 9 හරි අංශක 10යි අංශක 10යි මේකෙත් තමයි අපිට අංශක කීයක්ද ප්‍රධාන පරිමාණයේ අංශක 9ක් කරන් මේක බෙදන්න පුළුවන් ළමයි කොටස් 10කට හරි මේකෙත් මේ වර්ණීය පරිමාණයම කරවන්න පුළුවන් වටේ හරි මේ වගේ අපි මේක කොටස් 10කට බෙදනවා හරිද අංශක ප්‍රධාන පරිමාණයේ අංශක 9ක් කරන් මේ කොටස් 10කට බෙදනවා මේකට අපි කියනවා ඒකට මොකද්ද වෘත්තාකාර වර්ණීය පරිමාණයක් මේකෙත් ළමයි කුඩා මිලිම ගන්න. මේකෙත් ඔයගොල්ලන්ට තේරෙනවා මෙහෙම චුට්ටක් මේක මෙහාට තල්ලු කරොත් නේ මෙතන දශමයක පරතරයක් නේ ඉන්නේ. ඔන්න බලන්න මේකෙත් කුඩා මිලිම. මේකෙත් කුඩා මිලිම ගත්තී අර ක්‍රමයටම ගන්න පුළුවන්. පිටි ක්‍රමයට ගත්තොත් මොකද්ද?
හරි ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග අංශක 1යි නේ. ඔක බෙදන්න කොටස් ගාන වර්ණීය. මේක වෘත්තාකාර වර්ණීය පරිමාණය. මේ තියෙන වෘත්තාකාර ප්‍රධාන අංශක පරිමාණය. මේක තමයි අංශකයකින් 10න් පංගුවක් දක්වා වෙනගන්න පුළුවන් අංශක 0.1යි. හරි. ඔය වගේ එක එක විදි වලට තියෙනවා. සමහර ඒවාල දැන් අර්ධ මිලිමීටර් දැන් මේකේ කෝණෙමයින් එකක් නේ. දැන් මේ වගේ එකක් තියෙනවා. හිතන්නකෝ අපිට මේ වගේ එකක් හදුවේ කියන්නේ. මේ ප්‍රධාන පරිමාණ ළමයි මම දැන් කලින් මිලිමීටර එකේ වල ගත්තේ. ඔය මිලිමීටර එකක් දෙකට බෙදන්න පුළුවන්. එහෙම ඒවාක් තියෙනවා. මිලිමීටර එකක් දෙකට බෙදෙනවා. හරිද? එතකොට මේක නිකන් හිතන්නකෝ ප්‍රධාන පරිමාණයේ කොටස් අපි ගත්තොත් ප්‍රධාන පරිමාණයේ කොටස් 49ක්. ඒ කියන්නේ අංශ මෙතන මේ මිලිමීටර 0.5 කොටස් මිලිමීටර 0. මෙතන දිගමයින් එකක් ඈ මිලිමීටර 0.5 කොටස් ළමයි 49ක් ගන්නවා. 49ක්. බෙදනවා වර්ණීය කොටස් 50කට. අන්න ඒකේ ළමයි කුඩා මිනුම කීයද? කොටස් 49ක් අරන් වර්ණීය කොටස් 50කට බෙදෙනවා. මිලිමීටර 0.5 කොටස් 49ක් අරන් වර්ණීය කොටස් 50කට බෙදපු වර්ණීය පරිමාණයක කුඩාම මිනුම. හරි කුඩාම මිනුම. හරි. ඒතර සාමාන්‍ය විදිහට ගන්නවා නම් ප්‍රධාන පරිමාණයෙන් කියව ගන්න පුළුවන් කුඩාම අගයක දිග කීයද? 0.5 මිලිමීටර නෙමේකේ. 1 මිලිමීටර නෙමේ 0.5 මිලිමීටර. අඩු කරන්න වර්ණීය කොටසක දිග. ඒතර මෙතන ළමයි ඔයගොල්ලන්ට පේනවා 0.5 ඒවා 49ක්. 0.5 ඒවා 49ක්. අපි බෙදනවා කොටස් 50කට නේ. ඉතින් මෙතන පොඩ්ඩක් සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. හරිද? ඒක සුළු කරලා එනාගේ මේකෙන් අඩු කරන්න. හරි. සුළු කරලා එනාගේ ඕකෙන් අඩු කරා නම් හරි. මෙතන සුළු කරොත් ඔයගොල්ලන්ට පේනවා කීයද එන්නේ? 0.5ට 0.5 ඒවා 1යි 50ට කීයද? 100යි නේ. එතකොට මෙතන එන්නේ 49ට 100නේ. ඒ කියන්නේ 0.5 ගෙන් අඩු කරන්න ඕනේ 0.49. එතන උත්තරේ ළමයි 0.01 මිලිමීටර. 0.01 මිලිමීටර. අර්ධ මිලිමීටර 0.5 මිලිමීටර කොටස් 49ක දිග තමයි මේ ලිව්වේ. ඒක 50කට බෙදලා තිනවා වර්ණීය කොටස්. එතකොට මෙතනින් එන්නේ ළමයි වර්ණීය කොටසක දිගනේ. එක වර්ණීය කොටසක දිග තමයි එන්නේ. වර්ණීය කොටස් 50ම දිග තමයි මේ තියෙන්නේ. ඒක 50න් බෙදන්න. එක වර්ණීය කොටසක දිග අඩු කරා ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග. තේරුණාද? හරි. ඔක දැන් සාමාන්‍ය විදිහට ගන්නවා නම් මොකද්ද කරන්න ඕනේ? සාමාන්‍ය විදිහට ගන්නවා නම් කුඩාම බිම ඔය දිගමයින් උපකරණයක් ඕක කෝණෙමයින් එකක් නෙමෙයි මම කලින් කිව්වේ කෝණෙමයින් එකක්. ඕක කුඩාම බිම ගත්තොත් එතකොට කෙටිට මෙහෙට ගන්නවා නම් ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 0.5 බෙදන්න වර්ණීය කොටස් 50න්. උඩයටයි දෙකෙන් අඩි කරොත් කීයද? මෙතන නම් 100යි මෙතන 0.5 ඒවා දෙකක් 1යි. ඒ කියන්නේ 100න් 1යි නේ 100න් 1යි කියන්නේ මිලිමීටර කීයද? 0.01 මිලිමීටර. හරි. ඔය වගේ එක එක ඉදි වලට තමයි හදලා තියෙනවා. හරි. හොඳයි. ඊට පස්සේ ළමයි දැන් මේ කෝණමයිනේ වලත් ඔය වගේ මේ විවිධ පරිමාණ සහිත වර්ණීය හදලා තියෙනවා. සමහර ඒවාල ළමයි තියෙනවා අංශක ඔය විදිහටම අර්ධ අංශක වලින් ගන්නත් පුළුවන්. නේ? ඒ කියන්නේ මේ වෘත්තාකාර පරිමාණේ අර්ධාංශක කොටස් මේ අංශකයක් දෙකට බෙදලා තියෙනවා. අංශකයක් දෙකට බෙදලා තියෙනවා. හරිද? ඒකෙත් දැන් අපි ගත්තොත් අංශක 24මාරක් නේ. අංශක 24මාරක්. 24මාරක් කියන්නේ අර්ධාංශක කොටස් කීයක්ද? 49ක්. අර්ධාංශක කොටස් 49ක් අරන් නේ. අපි එතකොට බෙදනවා ළමයි මේ අංශක කොටස් මෙතන 30කට බෙදෙනවා. හරි එහෙම බෙදන්න පුළුවන් නේ. ඒ කියන්නේ අර්ධාංශක කොටස් අර්ධ අංශක අංශකයකින් භාගී කොටස්. හරිද? අංශකයකින් භාගී කොටස් අපිට ගන්න පුළුවන් ළමයි 20 අංශක 24මාරක් කියන්නේ කීයද? අංශක 24ක් කියන්නේ අංශක භාගී කොටස් 48ක් තව භාගයක් ආවා කියන්නේ අංශක භාගී කොටස් 49ක්. අර්ධාංශක කොටස් 49ක්. අර්ධාංශක කොටස් 49ක් අරන් අපි බෙදනවා ළමයි කොටස් කීයකටද? 30කට බෙදන්න පුළුවන්. හරි එක එක විදිහ වලට බෙදන්න පුළුවන් ඉතින්. කොටස් ගාන නැත්තම් අපි ගත්තොත් 14මාරක් ඔය වගේ එක එක විදිහ වලට අරන් බෙදන්න පුළුවන් ළමයි. හරිද? එහෙම අරගෙන නැත්නම් අපි අර්ධාංශක කොටස් 14මාරක් අරන් අර්ධාංශක 14මාරක් නැත්නම් ඒ කියන්නේ අර්ධාංශක කොටස් 29ක්. අර්ධාංශක කොටස් අර්ධ අංශක ඒ කියන්නේ අංශක 0.5 ඒවා. ඒතර ප්‍රධාන පරිමාණ ළමයි අංශක 0.5න් ක්‍රමාංකණය කරලා තියෙනවා. අර්ධාංශක කොටස් 0.5 ඒවා 29
9ක්. හරි අර්ධාංශක කොටස් 0.5 ඒවා 29ක් ගන්නවා 29ක්. අරගෙන බෙදනවා කොටස් 30කට. එතකොට ඒකේ කුඩා මිනුම කීය දෙන්නේ? ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග අංශක 0.5නේ. ඒක බෙදනවා 30කට. හරි උඩ යට නිකන් දෙකකින් වැඩි කරොත් ඕගලන්ට පේනවා උඩ 0.5 ඒවා දෙකක් 1යි යට 60යි. ඒක අංශකයකින් 60න් එකක් කියන්නේ මතකද? කලා 1යි. අන්න කුඩාම මිනුම ළමයි කලා 1ක් දක්වා අපිට කියව ගන්න පුළුවන් ඒ වෘත්තාකාර පරිමාණය පාවිච්චි කරලා. එක එක විදිහ වලට හදලා තියෙනවා. හරි කෝණමයින ඒවා තියෙනවා. දැන් මේ කෝණමයින වර්ණීය පරිමාණ තියෙන උපකරණ දෙකක් අපිට තියෙනවා. එකක් තමයි මේ වර්ණාවලී මාන ඒක අනිවාර්යෙන්ම ඉගෙන ගන්න තියෙනවා. අනිත් එක තමයි කියෝඩ රයිට් ටුව. ඒක ඉගෙන ගන්න නෑ. ඒකෙත් මේ වගේ අර කෝණමයින් ඉන්න පුළුවන්. ඒතර මේකෙත් ළමයි දැන් මේ ප්‍රධාන පරිමාණේ අචලව තියාගෙන මේ වර්ණීය පරිමාණය අපිට කරවන්න පුළුවන්. දැන් මේවා සමහර අර මේ කෝණමාන වලත් හයි කරලා දිනා දැන් ඔයගොල්ලෝ කඩෙන් ගන්න කෝණමාන නම් එහෙම හයි කරලා නෑනේ. ඒකේ තියෙන ප්‍රධාන පරිමාණ විතරනේ. මේ අංශක 0.180 දක්වා තියෙනවානේ. ඕකේ සමහර ලෝහ වලින් හදලා තියෙන එකක් ගානින් වැඩි මිලෙන් අධිකයි. ඒක ළමයි ලෝහ වලින් හදලා තියෙන මම රූප දාලා ඒක චිවුට් එකේ තිබ්බා. ඒකේ වර්ණීය එකත් ඒකෙම හයි කරලා ඉවරනවා. එතකොට ඔයගොල්ලන්ට කෝණයක් මනිද්දි ගානට දශම මේ කලා එකක් දක්වා මැන ගන්න පුළුවන්. නැත්නම් දශම එකක් දක්වා අංශකයකින් මැන ගන්න පුළුවන් නිවැරදිව. කෝණයගේ. හරිද? ඒ වගේම ඉතාමත් වැදගත් කෝණ මනිද්දි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයි දැන් මේකේ තව අපි මේකේ දාලා තිබ්බ මේ අර දීර්ඝ කරපු මේ වර්ණීය පරිමාණේ ඒකත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. හරි? දීර්ඝ කළ වර්ණීය පරිමාණය ගත්තොත් මිලිමීටර 39ක්. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ගත්තොත් මිලිමීටරේ කොටස් 39ක් අරන් අපි 20කට බෙදනවා. හරි ඒක පොඩි වෙනසක් එනවා මෙහෙම මිලිමීටරේ කොටස් 39ක්. හරි මිලිමීටරේ කොටස් 39ක් අරගෙන අපි වර්ණීය කොටස් ළමයි එතන වර්ණීය කොටස් 20කට බෙදන්නේ. එතන ඕගොල්ලන්ට පේනවා වර්ණීය කොටසක දිග වැඩි වෙනවා. වර්ණීය කොටස් 20කට. හරි වර්ණීය කොටස් 20කට බෙදන්නේ. ඒකේ ළමයි කුඩා මිනුම ගත්තී අපි සාමාන්‍ය විදිහට ගන්නවා නම් කරන්න වෙන්නේ මේ ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකකදීන් අඩු කරන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට මෙතන මෙන්න මේ පොඩි ગેප් එක ගන්න වෙන්නේ. මේ මිලිමීටර 1 මිලිමීටර 2. මිලිමීටරේ කොටස් 39ක් වර්ණීය කොටස් 20කට බෙදන්නේ. එතකොට වර්ණීය කොටසක දිග තමයි වැඩි වෙන්නේ ළමයි. මේ මිලිමීටර 1කට වඩා වැඩි මේ. තේරෙනවද? මිලිමීටර 1ට වඩා වර්ණීය කොටසක දිග වැඩි. ඒත් මේකේ වර්ණීය කොටසක දිග ළමයි එනවා 39 මිලිමීටර 39 20ෙන් බෙදුවාම කීයද? හරිද? එතන ඔයගලන්ට බලන්න 1.95ක් එනවනේ. හරි 1.95ක් එනවා මිලිමීටර අන්න. එතන මෙතන මිලිමීටර 1.95යි. ඒකෙන් මේක අඩු කරලා හරියන්නේ නැහැ නේ. එතකොට අපි කරන්නේ තමයි මිලිමීටර 2කින්. මොකද මේන්න මේ ગેප් එක තමයි එතකොට අපිට ගන්න වෙන්නේ කුඩා මිනුමට. එතකොට ප්‍රධාන පරිමාණ කොටස් දෙකක දිගින්. කියන මිලිමීටර 2කින් අඩු කරනවා වර්ණීය කොටසක දිග. එතකොට එනවා 0.05 මිලිමීටර. මේ උපකරණයම ඉන්න පුළුවන් කුඩාම දිග. මේක ළමයි සාමාන්‍ය විදිහට ගත්තට කමක් නැහැ. සාමාන්‍ය විදිහ මොකද්ද කුඩා මිනුම ගන්න? ඒක පොදු ඕනම එකකට ළමයි. ඒක ලේසිය. ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1 බෙදනවා වර්ණීය කොටස් 20ෙන්. මේ 20ෙන් එකයි කියන්නේ 100න් 5යි. 0.05 මිලිමීටර. හරි මේ පොදු ක්‍රමයේ ඕනම එකකට හරිය. අර දීර්ඝ වල වර්ණීය පරිමාණය ගත්තොත් මේ වගේ තමයි හදලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේ ආකාරයෙන් කුඩා මිනුම ගත්තී මෙතන ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටස් දෙකක දිගින් තමයි වර්ණීය කොටසක දිග අඩු කරන්නේ. අනිත් හැම වර්ණීය පරිමාණයකම ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිගින් මිලිමීටර 1 හෝ 0.5 මිලිමීටර. හරි ඒක බලන්න ගන්න දෙන විදිහට අඩු කරන්නේ එකෙන් වර්ණීය කොටසක දිග. නැත්තම් කෙටි ක්‍රමය මොකද්ද ළමයි? ඕනම මිනුම් උපකරණයක කුඩා මිනුම ගන්න කෙටි ක්‍රමය ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදන්න ඒකේ තියෙන වර්ණීය කොටස් ගන්න. හරි ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ තමයි මේකේ පාඨාංක ගන්න විදිය ඉතාමත් වැදගත් නේ. මේ වර්ණීය කැලිබරයකින් පාඨාංකයක් ගන්න විදිය අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. හරිද? වර්ණීය කැලිබරයකින් පාඨාංකයක් ගද්දී හැමතිස්සෙම මතක තියාගන්න මේ හණු දෙක ඈත් වෙච්ච පරතරය. හරි අභ්‍යන්තර හණු ඈත් වෙච්ච පරතරයයි බාහිර හණු ඈත් වෙච්ච පරතරයයි කූර එළියට ආව ප්‍රමාණයයි එක හා සමානයි. ඒ ප්‍රමාණයම තමයි ළමයි වර්ණීය බිඳුව මෙතන ඉඳන් මෙතෙන්ට ආව ප්‍රමාණයට එන්නේ. ඒක කියවගද්දී ප්‍රධාන පරිමාණ කියවීම. ඒ කියන්නේ මේ වර්ණීය බිඳුව දක්වා ප්‍රධාන පරිමාණයෙන් කොච්චරක් කියව ගන්න පුළුවන්ද? දැන් මේක මෙතනට කියව ගන්න පුළුවන්. නේ? දැන් මේක තමයි ඕනම මිලිමීටර 9ක් ගත්තොත් මේ වර්ණීය කොටස් 10 ගන්න සම්පාත වෙනවනේ.
හරි දැන් මෙතන හිතන්නකෝ දැන් නිකමට හරි මේ බිඳුව මෙතන හරියටම සම්පාද වෙලා තිබ්බනම් කීයද පාඨාංකය? එහෙනම් මෙතන ඉඳන් මෙතනට පාඨාංකය හරියටම මිලිමීටර 11යි. හරි මේක තව කොටස් මේ දෙකක්. මේ කොටස් දෙකක් මෙහාට තල්ලු වුණා කියන්නේ මොකද වෙන්නේ? හරි මේ දෙවෙනි කොටසනේ දෙවෙනි කොටස සම්පාද වුණාම මොකද වෙන්නේ? කොටස් දෙකක්. හරි කොටස් දෙකක් තල්ලු වුණාම මේක මෙතනින් දශම දෙකක්. ඒ කියන්නේ මෙතන වර්ණීය කොටසක් ප්‍රධාන පරිමාණ කොටසක් එක සම්පාත වෙලා ආයෙ එකක් දශම එකක් තල්ලු වුණොත් තමයි ඊළඟ එකත් එක සම්පාත වෙන්නේ. දශම දෙකක් තල්ලු වුණොත් තමයි ඊළඟ එකත් එක තල්ලු වෙන්නේ. මේකෙන් දශම දෙකක් තව තල්ලු වෙන්න ඕන ළමයි මෙහාට. මේකෙන් දශම දෙකක් මෙහාට තල්ලු වුණාම තමයි මේකේ හරිද? මෙන්න මේ දෙවෙනි එක මෙතන සම්පාත වෙන්නේ. හරි දෙවෙනි එක මෙතන සම්පාත වෙන්න ඕනේ. අන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ආව චුට්ට තමයි කියව ගන්න කොහොමද? දැන් ප්‍රධාන පරිමාණ කියවීම හරිනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ප්‍රධාන පරිමාණ කියවීම මිලිමීටර 11යි. හරි මිලිමීටර 11යි. ඒකට එකතු කරන්න වර්ණීය කීවෙනි කොටසද ප්‍රධාන පරිමාණ කොටසක් එක්ක සම්පාද වෙන්නේ. මෙතන පේනවා කෙලින්ම 2 කියලා. සම්පාද වෙලා තියෙන්නේ 2. ඒක කියවගෙන ඒක වැඩි කරන්න ඕනේ උපකරණේ කුඩාම මිනුමෙන්. වැඩි කරලා එනාගේ මේකට එකතු කරන්න. එකතු කරද්දි මෙතන 0.2යි එන්නේ. 11.2යි මිලිමීටර. ඔන්න කීවෙන පාඨාංකේ කුඩාම මිනුමේ ගුණාකාරයක් වෙන්නත් ඕනේ. 0.1යි කුඩාම මිනුම. 0.1ගේ ගුණාකාරයක් තමයි මේ අපි ලියලා තියෙන්නේ. හරිද? ඔක දැන් සෙන්ටිමීටර වලින් ලියනවා නම් ළමයි. සෙන්ටිමීටර වලින් ලියුවොත් මේක කීයද දෙන්නේ? 1.12 සෙන්ටිමීටර. එහෙම ලියන්නත් පුළුවන්. ඊට පස්සේ ළමයි මේක අපිට දැන් දෝෂ ප්‍රතිශත ගැන වෙනම මම වීඩියෝ එකක් කරනවා. හරි? ඒක ගැන අපි දැන් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. හැබැයි අපි සාමාන්‍යයෙන් කිසියම් උපකරණයකින් මේ පාඨාංකයක් ගත්තාම මේ මිනුමක් ගත්තාම හරි පාඨාංකයක් ගත්තාම ඒකේ ළමයි අපි ලියනවා මේ භාගික දෝෂය. ඒ පාඨාංකයේ මේ මිනුමේ භාගික දෝෂය. හරි භාගික දෝෂය කියන එක ලියද්දි කරන්නේ හරිද? අපි දැන් කියවගත්ත පාඨාංක තියෙනවනේ නේ. සහ මේ උපකරණේ කුඩාම මිනුම. මේ උපකරණේ කුඩාම මිනුම. හරිද? අපි බෙදන්න ඕනේ ඒ උපකරණේ මේ අපි මේ කියවගත්ත පාඨාංකේ. මේ ලබාගත් පාඨාංකය. දැන් කුඩාම මිනුම මේකේ 0.1 මිලිමීටර උඩ යට එක මේක වලින් තියෙන්න ඕනේ. පාඨාංකය කීයද? මිලිමීටර හින්දා උඩ යටත් මිලිමීටර 11.2. මිලිමීටර කියලා යනවා. හැබැයි උඩ මිලිමීටර වලින් දාලා යට සෙන්ටිමීටර දැම්මොත් වැරදි. අර එක මේකකින් ලියද්දි ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතන උඩ යට දශම අයින් කරන්න පුළුවන්. එක යට කීයද? 112 මේක සුළු කිරීමක් අවශ්‍ය නැහැ. ඔන්න මේ අපි ලබාගත් පාඨාංකයේ නේද මේ විස්කම්ම මිනුමේ මේ මැන්න මාක පෙන්නගේ විස්කම්ම මිනුමේ භාගික දෝෂය. ඕකේ ප්‍රතිශත දෝෂය වුත් ළමයි කරන්නේ ප්‍රතිශත දෝෂය වුත් ප්‍රතිශත දෝෂය. හරි ප්‍රතිශත දෝෂය අපි මේ ස්ට්‍රක්චර් වල මේක අහනවා ඈ ප්‍රතිශත දෝෂය. ව්‍යුහගත රචනාවල ඇහුවොත් කරන්න ඕනේ භාගික දෝෂය 100%න් වැඩි කරා නම් හරි. කියන කුඩාම මිනුම අපි ලබාගත් පාඨාංකයෙන් බෙදලා වැඩි කරන්න 100%න්. දැන් මේකේ අපි අහුවනම් ප්‍රතිශත දෝෂය කීයද එන්නේ? හරි. ප්‍රතිශත දෝෂය අහුවනම් මේ අපි ගත්ත පාඨාංකේ අතන කුඩාම මිනුම දශමයක බෙදීම පාඨාංක 11.2. වැඩි කිරීම 100%. හරි මේක 100%න් වැඩි කරලා එද්දි කීයද එන්නේ එතකොට? ප්‍රතිශතයක් ලෙසනේ එක් වරක් 100ට කීයද එන්නේ? 112යි නේ. හරි. ඒ කියන්නේ භාගික දෝෂය 100%න් වැඩි කරත් හරි. නේ භාගික දෝෂය 100%න් වැඩි කරා නම් ප්‍රතිශත දෝෂය එනවා ඒ ලබාගත් පාඨාංකේ. හොඳයි. ඒ ටිකත් ළමයි ඉතාමත් වැදගත්. අපි දැන් එක එක ගණන් වලට එද්දි ඒවා ස්ට්‍රක්චර් වලට විතරම සම්බන්ධ වෙනවා. හරි මේක මම දැන් මේ ඇනිමේෂන් වීඩියෝ වලින් පෙන්නුවේ. හරි ඒ ටික තමයි පොඩ්ඩක් ආයි බලන්න. හරි පොඩි ඇනිමේෂන් වීඩියෝ එක. ඒකේ ළමයි සාමාන්‍ය වර්ණීය කෙලපරයක්. හොඳට බලන්න ප්‍රධාන පරිමාණ කියවීම අපිට කියවෙන්නේ 35. සම්පාත වෙන්නේ කීයද? එකනේ. කුඩාම මිනුම 0.1. වැඩි කරාම කීයද එන්නේ? හරි 35යි දශම මෙතන 1යි නේ. හරි දශම 1 නේ එකතු වෙන්නේ. හරි. එතකොට මෙතන 35.1යි මිලිමීටර. නැත්නම් 3.5යි 1යි මිලිමීටර. හරි එතනත් කග්ගල ඔයගොල්ලෝ බලන්න මේකේ ඇනිමේෂන් වීඩියෝ එක යන ස්පීඩ් එකත් එක්ක කරන්න අමාරුයි. හරිද? නිකන් ඔන්න ඒකේ ඊළඟ එකේ පෙන්නන්නේ මෙතන නම් කීයද එන්නේ මම පොඩ්ඩක් නවත්තන්න. ඕගොල්ලන් මේකේ ඉස්සරහින් බැලුවේ හැකි 3.5යි සෙන්ටිමීටර වෙන්න ඉන්නවා. ඊළඟ එකේ පෙන්නුවේ ළමයි මොකද්ද? ඊළඟ එකේ කියන ළමයි අර මේ වර්ණීය කොටස් 20කට බෙදලා ගත්තේ ඉන්නේ. ඒකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බැලුවේ හැකි අර වර්ණීය බිඳුව ගාව ගත්තොත් කියව ගන්න පුළුවන් එතන 40 කීය දක්වා.
42 දක්වා. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණ බිඳුව ඉඳන් මෙතන වර්ණීය බිඳුවට දින පරතරය තමයි එන්නේ. මෙන්න මෙතෙන්ට දිනව නේද? මෙතන 4 කියන්නේ 40යි මිලිමීටර. 40යි තව කොටස් දෙකක් තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ગેප් එක තමයි කීයද? 42. 42 නේ. මෙන්න මේ පොඩි ગેප් එක කියව ගන්නේ කොහොමද? අර සම්පාදලා තියෙන්නේ 4 වෙනි කොටසනේ. සම්පාදලා තියෙන 4 වෙනි කොටස. හරිද? සම්පාදලා තියෙන 4 වෙනි කොටස. ඕකේ කුඩාම බිඳුම කීයද? 0.5යි. එතන වැඩි කරාම 42යි ඒක බලමු ඊළඟට. හරි 42 ධන මෙතන එනවා කීයද? 0.2යි බිඳුවනේ 2යි බිඳුව. ඒ කියන්නේ මෙතන ළමයි 42.2යි බිඳුවයි ලෙස ලියන්න ඕනේ. මේ අග දශම ස්ථානේ තියෙන්න ඕනේ. මොකද කුඩා මිනිමේ ගුණාකාරයක් විදිහට තියෙන්න ඕනේ. නැත්තම් වැරදි. හරිනේ. හොඳයි. ඊට පස්සේ ඒක දැන් සෙන්ටිමීටර වලින් ලියුවොත් 4.2යි බිඳුවයි මේ සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ සාමාන්‍ය වර්ණීය කැලිපරයක් තියෙන්නේ. ඒකේ හොඳට බලන්න. අර කාන්දමක ඇතුළත නේ පරතරය. මයින් අවස්ථාවක් තියෙන්නේ. ඒකේ ඔයගලන්ට පේනවා ඇති මේකේ ප්‍රධාන පරිමාණ බිඳුව ඉඳන් වර්ණීය බිඳුව ගත්තොත් 28. ඒ කියන්නේ මෙතන ගත්තොත් මෙතන 2යි කියන්නේ මිලිමීටර 20යි 22යි ඊට පස්සේ 2 ඉඳන් නේ. ඔව් මෙහෙම ගමුකෝ 2 ඉඳන් අර 3ට අඩුයි නේ. හරි. 28 දක්වා කියව ගන්න පුළුවන්. 8 වෙනි කොටස තියෙන්නේ 28යි. ඒතර මෙතන දැන් අපි ගත්තොත් 28 නේ කියවෙන්නේ මෙතන බලන්න. වර්ණීය බිඳුව තියෙනවා. ඒතර මෙතන ඉඳන් මෙතෙන්ට ආපු ප්‍රමාණය තමයි පාඩාංගනේ එන්න ඕනේ. මෙතන ඉඳන් වර්ණීය බිඳුව මෙතන ඉඳන් මේ දක්වා ආවා කියන්නේ තල්ලුණා කියන්නේ හනු ඈත් වෙලා තියෙන පරතරය. මේ දක්වා අපිට මෙන්න මේ දක්වා කියව ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණ කියවීම කීයද 28යි මිලිමීටර. හරි 28ක් කියව ගන්න පුළුවන් නේ. ඊට මෙතන සම්පාදලා තියෙන කීවෙනි කොටසද? මේ වර්ණීය ළමයි 5 වෙනි කොටසනේ. වර්ණීය 1 2 3 4 5 5 වෙනි කොටස තමයි සම්පාදලා තියෙන්නේ. එහෙනම් සම්පාදලා තියෙන වර්ණීය කොටස 5 වෙනි කොටස නේ. සම්පාදලා තියෙන වර්ණීය කොටස 5ක් වැඩි කරන්න මේක සාමාන්‍ය වර්ණීය කැලිපරයක් කුඩා මිනුම 0.1කින්. ඉතින් මෙතනින් එනවා ළමයි එතකොට 28 එකතු කිරීම මෙතන 0.5යි. ඒ කියන්නේ 28.5 මිලිමීටර. හරි. ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හොඳයි. ඔක සෙන්ටිමීටර වලින් ලියුවොත් කීයද? 2.85 සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ ගැඹුරු පයින් අවස්ථාවක් කූරෙන් අර බලන්න කූර මේ මට්ටමේ ඉඳන් කොච්චරක් ගියාද ඒ ප්‍රමාණය තමයි හනු ඈත් වෙන්නේ. ඒක ළමයි අර 19 20යි කියලා දාලා තින්නේ මොකද්ද? මිලිමීටර 19ක් 20කට බෙදලා හදාගත්ත වර්ණීය කැලිපරයක්. ඒකේ හරියටම ළමයි බලන්න බිඳුව සම්පාදලා තියෙන්නේ. ඒ කියන්නේ හරියටම මෙතන 5 සෙන්ටිමීටර 5යි කියන්නේ මිලිමීටර නම් 50යි. හැබැයි ඒක ලියද්දී අර දශම ස්ථාන දෙකකින් ලියන්න. මොකද ඒකේ කුඩා මිනුම 0.05යි මිලිමීටර වන වර්ණීය කැලිපරයක් නේ. ඒකේ හරියටම ළමයි මෙතන අපි ගත්තොත් 1 සෙන්ටිමීටර 2 හරිද 3 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර 5යි කොහොමද තිබෙන්නේ? හරියටම වර්ණීය බිඳුව ළමයි මේතන සම්පාදනය වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ පාඨාංග ලියද්දී ප්‍රධාන පරිමාණ කියවීම ගත්තොත් මෙතන ඉඳන් මෙතනටම ගන්න පුළුවන්. හරි මිලිමීටර 50. සෙන්ටිමීටර 5යි කියන්නේ. එකතු කරන්න සම්පාදනය වෙන කොටස කීයද? සම්පාදනයේ බිඳුවනේ. වර්ණීය බිඳුව වැඩි කිරීම කුඩා මිනුම 0.05යි. ඒ කියන්නේ මෙලින්ම මෙතන බිඳුවක් එන්නේ නේ. හරි කියන්නේ 0.05 බිඳුවක් එන්නේ. ඒ කියන්නේ 50.0.0 මිලිමීටර. සෙන්ටිමීටර වල ලියද්දී හරියටම 5.03ක් එන්න ඕනේ. සෙන්ටිමීටර. අර කුඩා මිනුම ගුණාකාරයක් වන විදිහට ලියන්න පුරුදු වෙන්න නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ විභාගෙදී. හොඳයි. ඊට පස්සේ ළමයි අපි බලමු දැන් මේ වර්ණීය කැලිපර පාවිච්චි කරද්දී ළමයි මේවල මේ දෝෂ එනවා. ඕනම උපකරණයක ළමයි දෝෂ එනවනේ. ඒ වගේම වර්ණීය කැලිපර එකත් අපිට දෝෂ අවස්ථා දෙකක් බලා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ මූලාංක දෝෂය කියලා. දැන් සමහර වර්ණීය කැලිපර ළමයි දිගට පාවිච්චි කරා යද්දි මේ හනු ගෙවෙනවා ළමයි. හනු ගෙවෙන අවස්ථාවක් එන්න පුළුවන්. නැත්නම් මේ හනු වල මලකඩ තට්ටු හැදෙනවා, ඔක්සයිඩ් බැඳෙනවා. ඒක තමයි වර්ණීය කැලිපර වගේම හැම උපකරණයක්ම පාවිච්චි කරාට පස්සේ ඊට පස්සේ මේවා හරියට ගබඩා කරලා තියන්න ඕනේ. මේ අසුරුණියක් පාවිච්චි කරන්න, ජල වාෂ්ප උරා ගන්න සිලිකා ජෙල් වගේ ඒවා අපිට මේකේ පෙට්ටියක් වගේ තියෙනවා. ඒකට මේක තියලා නේ වටේ කුෂන් වලින් ආවරණය කරලා තියෙන ඒක වහද්දි ඇතුළට නිකන් අර ජල වාෂ්ප උරා ගන්න මොනවා හරි දාන්න පුළුවන්. එතකොට ඔක්සයිඩ් බැඳෙන්නේ නැහැ. මේවා ලෝහනේ. ලෝහ වලින් හදලා තියෙන හින්දා මලකට ගන්න පුළුවන්. ඔක්සයිඩ් බැඳෙනවා. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ ඒ ආකාරයේ ඔක්සයිඩ් තට්ටුවක් බැඳිච්ච වර්ණීය කැලිපරයක්. මූලාංග දෝෂ අවස්ථා දෙකක් තියෙනවා. දැන් හිතන්න සාමාන්‍ය ළමයි හනු දෙක දැන් නිවැරදි වර්ණීය කැලිපරයක හනු කිසිම දෝෂයක් නැත්නම් හනු ස්පර්ශ වෙද්දී නේ ගාන්න කූර මෙතෙන්ට එනවා මේ මට්ටමටම
මේකේ බිඳුව සම්පාත වෙනවා. නේ ප්‍රධාන පරිමාණ බිඳුවයි වර්ණීය බිඳුවයි සම්පාත වෙනවා. දැන් හිතන්නකෝ මේකේ මලකට තට්ටුවක් මේ වගේ බැඳුනොත් මොකද වෙන්නේ? මේ හණු දෙකෙන් මේ වගේ මලකට තට්ටුවක් බැඳෙනවා මෙන්න. දැන් හණු දෙක මොකද වෙන්නේ? මලකට තට්ටුවෙන් ස්පර්ශ වෙනවනේ. හැබැයි ළමයි මේ හණු දෙක ඇත්තටම ගෑවිලා නැහැ. මෙන්න මේ වගේ පොඩි පරතරයක් හිටිනවා. සිම්පල් D. නේ? අන්නේ සිම්පල් D කියන්නේ මලකට තට්ටුවේ ඝනකම. ඒක සමහරවිට දැන් මේ හණු දෙකෙත් ඒ විදිහට මලකට බැඳෙන්න පුළුවන්. හරි අපි ඒකෙත් ගමුකෝ ඔය වගේ මලකට තට්ටුවක් තියෙනවා සිම්පල් D. හරි. දැන් මේ වෙලාවේ ළමයි හණු දෙක ගාන මලකට තට්ටුව කැඩුවොත් නේ ගාවන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි මේ කූර මේ කෙලවර ගානට මෙතෙන්ට සෙට් වෙන්නේ මේ වෙලාවේ අර මලකට තට්ටුවේ ඝනකමට සමාන ප්‍රමාණයක් එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ ළමයි මෙතනින් පාඨාංකයක් කියවෙනවා. තේරෙන්න ඕනේ. මොකද දැන් බිඳුව සම්පාත කරන්න නම් මලකට තට්ටුව කඩලා මේ හණුව මෙහාට තල්ලු කරන්න වෙනවා. දැන් වර්ණීය බිඳුව ප්‍රධාන බිඳුවත් එක්ක සම්පාත වෙන්නේ නැහැ. මෙන්න මේ පරතරයක් කීයද? Dම තමයි. එතකොට ළමයි මේකේ අපිට මේ මලකට තට්ටුවේ ඝනකම මැනගන්න පුළුවන් නේ. ඉතින් මලකට තට්ටුවේ ඝනකම ගද්දි ඉතින් මෙතන ප්‍රධාන පරිමාණ කියවීම නම් බිඳුවයි. ඕකට එකතු කරන්න සම්පාදන වර්ණීය කොටස් කීවෙනියද? 1 2 3 මේ 4. සම්පාදන වර්ණීය කොටස 4 කුඩා මිනුම 1.1 නම් නේ. සාමාන්‍ය වර්ණීය කැලිබරයක් මෙතන එන්නේ කීයද? හරි 0.4 මෙතන 4. ඒ කියන්නේ කීයද? 0.4 මිලිමීටර්. මලකට තට්ටුවේ ඝනකම. කූර එළියට ඇවිල්ලා තියෙන ප්‍රමාණයත් 0.4 මිලිමීටර්. මෙන්න ළමයි මේකේ තියෙන මූලාංක දෝෂය. දැන් මේකෙන් අපි ළමයි මොකක් හරි පාඨාංකයක් කියවද්දි මොකද වෙන්නේ? හරි දැන් මේක පාවිච්චි කරනවා මේ පෑනේ විස්කම්බේ වලින්න. හරිද? ඒකෝන ළමයි දැන් ඇත්තටම පෑන තිබ්බත් මේ මලකට තට්ටුව තියෙන හින්දා උන් බලන්න මෙන්න වැඩි. හරි මෙන්න හණු දෙක. හරි මම හණු දෙක ඔන්න ඈඩ් කරලා දෙන්නම්. ඒතර මේකේ ළමයි දැන් පාඨාංක කියවද්දි මලකට තට්ටුවක් තියෙනවනේ මෙන්න මලකට තට්ටුව. හරි මේකේ තියෙන මලකට තට්ටුවයි මේකේ තියෙන මලකට තට්ටුවයි. ඔය දෙකේම අගේ තමයි 0.4ක් කියලා එන්නේ එකතුව. මෙතන ඉඳන් මෙන්න මේ ગેප් එකයි මේ ગેප් එකයි එකතුව තමයි මලකට තට්ටුවේ මුළු ඝනකම. මෙන්න තමයි පෑනේ. දැන් හිතමු පෑනේ විස්කම්බය මිලිමීටර් 3.5යි. හරිද? මේ 13.5යි මිලිමීටර්. ඇත්ත විස්කම්බය. හැබැයි ළමයි ඔතනින් කියවෙන්නේ කීයද? මෙතනින් පාඩාංග කියවද්දි 13.5 නෙමෙයි කියවෙන්නේ. ඕකට දැන් මේ ඇත්තටම මේ හණු දෙක අතර පරතරය කීයද? 13.5ට වැඩි. ඕකට තව එකතු වෙනවා කොච්චරද? මලකට තට්ටුවේ ඝනකම. ඒ කියන්නේ කීයද ඇත්තටම? 13.9යි මිලිමීටර්. පාඨාංකයේ කියවෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ළමයි දැන් මෙහෙම මලකට තට්ටුවක් තියෙනවානේ. පෑන දීලා අපි ඕකේ දැන් විස්කාම්බේ මයින්න ගත්තාම කියවෙන පාඨාංක කීයද? 13.9 මිලිමීටර් තමයි කියවෙන්නේ. ඒ කියන්නේ මිලිමීටර් 13ක් අරගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයෙන් සම්පාදනය 9. කොහොම අරගත්තාම මේ පාඨාංකය එනවා. හැබැයි ළමයි ඇත්තම සැබෑනේ නිවැරදි විස්කාම්බය. මේ කියවෙන පාඨාංගයනේ. කියවෙන්නේ මලකට තට්ටුවේ ඝනකමත් එක්ක. නිවැරදි පාඨාංගය ගත්තොත් නිවැරදි පාඨාංගය ගන්න මේ කියවෙන පාඨාංකයෙන් ලියා ගන්න කියවෙන පාඨාංකයෙන් මේ මලකට තට්ටුවේ ඝනකම නැත්නම් මූලාංක දෝෂය අඩු කරන්න ඕනේ. මිලිමීටර් 0.4. එහෙනම් කීයද? 13.5 මිලිමීටර්. අන්න ඒක මතක තියාගන්න. හරිද? ඉතාමත් වැදගත්. දැන් සමහරලාට මේකේ මලකට තියෙන්න පුළුවන් මේකේ මලකට නැති වෙන්න පුළුවන්. හරිද? මේකෙන් පාඨාංකයක් ගත්තත් මේකෙත් මලකට තට්ටුව තිබ්බොත් කියවෙන පාඨාංකයෙන් අඩු කරන්න වෙනවා අර මූලාංක දෝෂය. මේක ළමයි කූර ගත්තාම දැන් මේ වෙලාවේ කූර කොච්චරක් එළියට ඇවිල්ලා තියෙන්නේ මේ අවස්ථාවේ? 0.4 මිලිමීටර්. හිතන්න අපි ගාව තියනවා ළමයි 0.4 මිලිමීටර් මේ ගැඹුර තියෙන මොකක් හරි නලයක්. 0.4 කුඩා ගැඹුරක් තියෙන නලයක්. දැන් මේකේ අපි විස්කම්මේ මනින්න. මට ලොකු ලං ඉන්නම්. හරි. මේකේ විස්කම්මේ ගැඹුරමයි ඉන්න අපි වර්ණීය කැලිබර් පාවිච්චි කරොත් මේ වෙලාවේ කූර ඇවිල්ලා තියනවා නේද 0.4 මිලිමීටර ප්‍රමාණයක් එළියට. හරි. කූර ගත්තොත් මේ විදිහට මෙන්න වර්ණීය කැලිබරය මේ කූර 0.4ක ප්‍රමාණයක් දැන් එළියට ඇවිල්ලා කොහොමද තියෙන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ මේ පොඩි කුඩා ගැඹුරක් සහිත මේ භාජනය 0.4 මිලිමීටර ගැඹුරක් සහිත භාජනයේ ගැඹුර වයින් මේක තිබ්බහම ගානට මෙතනට සෙට් වෙනවා. කියවෙන පාඨාංගේ 0.4 මිලිමීටර්නේ. ඒකෙන් ළමයි දෝෂය අඩු කරලා හරියන්නේ නැහැ. ආයේ මොකද වෙන්නේ? 0.4 මිලිමීටර කියවෙද්දි මේ වෙලාවේ පාඨාංකي ඕකෙන් දෝෂය අඩු කරොත් 0යි කියලා එන්නේ ගැඹුර. එහෙනම් මතක තියාගන්න ළමයි ගැඹුර වයින් කූරට මූලාංග දෝෂය අදාළ වෙන්නේ නැහැ. හරිද? ඒක අදාළ වෙන්නේ හණු මගින් ගන්න මිනුමකට විතරයි. හරිද? ඒත් මේ දෙකේම මලකට තියෙන්න ඕනේ. මේකෙත් මලකට නැත්තම් මේකටත් ඒ දෝෂේ අඩු කරන්න ඕනේ නැහැ. මේකෙන් කියවගද්දි පාඨාංකයක්. නේ මේකෙත් මලකට තට්ටුවක් නැත්තම් ළමයි ඉතින් අවුලක් නැහැ. මේකේ මලකට තට්ටුවක් නැත්තම් මේකේ අපි දැන් වස්තුව ගෑවෙනවනේ මේ දෙක අතර.
මොකක් හරි අභ්‍යන්තර විනුමක් ගන්නදී දෙපැත්තෙන් ගෑවෙන්නේ මෙහෙම නෙමෙයි එන්නේ. එතකොට දෙපැත්තෙන් ගෑවෙන්නේ. හරිද? මේක හරියටම ගත්තාම ඉතින් මලකට තට්ටුවේ ගණකම නැති හින්දා මෙතනින් කීවෙන පාඩාංගම තමයි මේ මයින වස්තුවේ අභ්‍යන්තර පාඩාංගෙට එන්නේ. විස්කම්භයක් හරි මොකක් හරි මයින්නේ. අභ්‍යන්තර වේවන්නේ. ඒක හරියට තේරුම් ගන්න. හරි. මලකට තට්ටුවේ ගණකම ළමයි මේ කූරෙන් ගන්න පාඩාංගයකින් අඩු කරන්න අවශ්‍ය නැහැ. හරි. එහෙම අඩු කරොත් වැරදි ඇත්තටම. හරි. එහෙනම් මතක තියාගන්න ළමයි හනුවල මලකට කාලා තිබ්බොත් කීවෙන පාඩාංකයෙන් ඉස්සෙල්ලාම අපි මූලාංක දෝෂේ හොයාගන්න ඕනේ. නේ මුලින්ම මේ හමු ස්පර්ශ කරලා ප්‍රධාන පරිමාණ ශුන්‍යයි වර්ණීය ශුන්‍යයි සම්පාත වෙන්නේ නැහැ කියන්නේ මූලාංක දෝෂයක් තියෙනවා. හරි. ප්‍රධාන පරිමාණ ශුන්‍යයට දකුණු පසින් වර්ණීය ශුන්‍ය තිබ්බොත් හනුවල මලකට කාලා. එහෙනම් මූලාංක දෝෂය කියව ගන්නවා මේ විදිහට. ඒක ඊට පස්සේ මොකක් හරි මේකෙන් වෙන වස්තුවක විනුමක් ගද්දී ඒක අපි මැනලා හනුවලින් කියවෙන පාඩාංකයෙන් දෝෂය අඩු කරාම තමයි නිවැරදි පාඩාංකය එන්නේ. ඒ වස්තුවේ නිවැරදි විනුම එන්නේ. ඊට පස්සේ තමයි හනු මෙහෙම පාවිච්චි කරද්දී සමහරවිට හනු ගෙවෙන්න පුළුවන්. හරිද? හනු ගෙවුනොත් ඕගලන්ට මම මේ ඊළඟ රූපයෙන් පෙන්නන්නේ. හරිද? හනු ගෙවුනොත් වෙන්නේ ළමයි. මොකද වෙන්නේ? හනු දෙක ගෙවෙනවා. මේ ඇදලා තියෙන්නේ මේ හනුවේ මේ ගෙවිච්ච ටිකයි මේ හනුවේ ගෙවිච්ච ටිකයි. දැන් හනු ගෙවුන් නැත්තම් ළමයි ওই වෙලාවේ ගානට මේ හනු ගෙවුන් නැතුව තිබ්බනම් මෙන්න මේ මැද තියෙන රේඛාවෙන් තමයි ගානට මේ දෙක ස්පර්ශ වෙන්නේ. මෙතනක් තියෙනවා. හනු ගෙවුන් නැත්තම්. ගානට මේ කූරේ මේ කෙලවර මෙතන තියෙන්නත් ඕනේ. හැබැයි ළමයි දැන් හනු වල මෙන්න මේ x මෙන්න මේ වගේ ප්‍රමාණයක් දැන් ගෙවෙනවා. හනු වල මෙන්න මේ වගේ ප්‍රමාණයක් දැන් ගෙවෙනවා. කුඩා ප්‍රමාණයක්. එතකොට දැන් ඇත්තටම හනු දෙක ස්පර්ශ වෙන්න නම් තව මේක මෙහාට තල්ලු කරන්න වෙනවනේ. මේ ටික දැන් ගෙවිලානේ. ගෙවුන් නැත්තම් තමයි ගානට මේ වෙලාවේ මෙහෙම තියෙද්දි සම්පාද වෙන්න ඕනේ. එහෙනම් මේ වෙලාවේ ගෙවුණු හින්දා මේක මෙහාට තල්ලු කරන්න වෙනවා ස්පර්ශ කරවන්න. මේක මෙහාට තල්ලු කරද්දි ළමයි මොකද වෙන්නේ? ඔන්න ඔය x ප්‍රමාණය මේක මෙහාට තල්ලු වෙනවා. වර්ණීය බිඳුව. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණ බිඳුවට වම් පැත්තෙන් තමයි එතකොට හනු ස්පර්ශ වෙද්දී වර්ණීය පරිමාණේ බිඳුව තියෙන්නේ. මේක ඇත්තටම දැන් මෙහාට තල්ලු වුණා. ඔන්න තල්ලු කරලා ස්පර්ශ කරා. හරි. මේක මෙහාට තල්ලු වුණා ස්පර්ශ වුණා. හරි. හැබැයි මෙන්න මෙච්චර x ප්‍රමාණයක් අර වර්ණීය බිඳුවයි ප්‍රධාන පරිමාණ බිඳුවයි සම්පාත පිටුමේ ඉඳන් වර්ණීය බිඳුව x ප්‍රමාණයක් මෙහාට ආවා. හරි. එතකොට මේක තමයි දැන් ගත්තොත් දැන් ඔයගොල්ලන් මෙතන නිකන් බැලුවේ හැකි එතකොට හරිද? මේ සම්පාද වෙන්නේ හිතන්නකො මෙතන අපි ගමුකෝ සම්පාද වෙන්නේ මෙන්න මේ 1 2 1 2 3 4 5 6 7 වෙනි එක කියලා හිතන්නකො. මේ වෙලාවේ සම්පාද වෙන්නේ වර්ණීය 7 වෙනි කොටස. හරි. දැන් එහෙම ගත්තොත් ළමයි මෙතන ඔයගොල්ලන් නිකන් අර කලින් විදිහටම කියවන්න ගියොත් ඔයගොල්ලෝ හිතනවා මෙන්න මේ ආපු ප්‍රමාණය. ඇත්තට මේ ආපු ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් වෙන්නේ. හැබැයි සම්පාදලා තියෙන්නේ 7. දැන් නිකන් හිතන්න ඔය මේ පැත්තට යන්නේ. මේ පැත්තට යද්දි ළමයි මේ 1 2 3 4 5 6 7 8 9. හරි 9. මෙතන ගත්තොත් වර්ණීය බිඳුව මෙතන තමයි වර්ණීය 10 වෙනි එකනේ. මේක මෙහාට දශම එකක් ගියොත් මොකද වෙන්නේ? දශම එකක් මෙහාට આવොත් කවුද සම්පාද වෙන්නේ? 9 වෙනියනේ. අය මෙතන දැන් ගෑප් එක දශම එකක් මෙතන ඉඳන් ගෑප් එක දශම දෙකක් තියෙනවා. මෙතන ඉඳන් ගෑප් එක දශම 3ක්. මෙතන ඉඳන් ගෑප් එක දශම 4ක්. මෙතන ඉඳන් ගෑප් එක දශම 5ක් තියෙනවා මේ පැත්තට. මේ එහෙම නෙන්නේ දශම 6ක් තියෙනවා. දශම 7ක් තියෙනවා. දශම 8ක් තියෙනවා. මේ දශම 9ක් තියෙනවා. මෙහාට ගෑප් එක ගත්තොත් මේක දශම එකක් මෙහාට තල්ලු කරොත් ළමයි සම්පාද වෙන්නේ 9 වෙනි කොටස වර්ණීය. දශම දෙකක් මෙහාට තල්ලු කරොත් සම්පාද වෙන්නේ 8 වෙනි කොටස. හරිද? හැබැයි ළමයි මෙතනින් තල්ලුනේ දශම 2යි. 8 වෙනි කොටස සම්පාද වෙද්දී 7 වෙනි කොටස සම්පාද වෙනවා කියන්නේ ළමයි දශම 3යි මේක මෙහාට ඇවිල්ලා තියෙන්නේ. 7 වෙනි කොටස මේක සම්පාද වෙනවා කියන්නේ දශම 3යි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ළමයි අපි සාමාන්‍ය විදිහට සම්පාද වෙන්නේ 7 කියලා අරගෙන කුඩා මිලිමීටරෙන් වැඩි කරොත් එනවා මේකේ සාමාන්‍ය වර්ණීය කැලගරියක් හින්දා හරි 0.7 මිලිමීටර කියලා එනවා. හැබැයි මේක නෙමෙයි කුඩාම මේ වෙලාවේ මේක නෙමෙයි මේ මෙහාට ආපු ප්‍රමාණය. ඇයි 0.3යි ආවේ? ඒකින් ළමයි මේ ඍණ මේකට අපි කියන්නේ සාමාන්‍ය අර අඩුවෙන් කියවෙන්නේ පාඩාංකේ. ඍණ කියලා කියනවා. කලින් එක ධන මූලාංක දෝෂය මේක එහෙමනම් කියන්න අවශ්‍ය නැහැ. මේ වගේ වෙලාවක අපි කරන්නේ ළමයි මුළු වර්ණීය කොටස් ගානින් 20ක් තියෙන එක 20යි 10ක් තියෙන එක 10යි මේක නම් 10යි 10න් අඩු කරනවා සම්පාත වන වර්ණීය කොටස් ගාන. අන්න ඒකයි අපි කරන්නේ මූලාංක දෝෂයේ මේ වෙලාවේ ගන්න විදිය. ඒක වැඩි කරනවා උපකරණ කුඩාම මිනිම 0.1කින්. එතකොට මෙතන එන්නේ ළමයි 3 වැඩි කිරීම 7න් 10න් 7ක් අඩු කරාම 3යි 0.1කින් වැඩි කරාම 0.3 මිලිමීටර. එහෙනම් ළමයි 7 සම්පාද වුණා කියන්නේ 0.7යි නෙමෙයි. මේක මෙහාට ආව ප්‍රමාණය. හරිද? කොච්චරක්ද? 7 සම්පාද වෙනවා කියන්නේ 10න් 7ක් අඩු කරාම 3යි කොටස්. ඒක 0.1කින් වැඩි කරාම 0.3 මිලිමීටර. අන්න ඒක තමයි මූලාංක දෝෂය දෙන්නේ මේකේ
අඩුවෙන් තමයි ළමයි පාඨාංග කියවෙන්නේ. ඒකට හේතුව දැන් අපි ස්පර්ශ වුණාට මෙච්චර ප්‍රමාණයක් මෙහාට ආවනේ. හැබැයි දැන් බිංදුව 0.3ක් මෙහාට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකෙන් ළමයි අපි මේක කියවද්දී. හරි මේකේ අපි ගත්තොත් 3.0 දැන් මෙතෙන්ට අපි තියනවා ළමයි අර පෑන. නේ පාඨාංගේ ගන්න. පෑන තිබ්බහම මොකද වෙන්නේ? ඔතන ළමයි කියවෙන්නේ ඇත්ත පාඨාංගයට වඩා අඩුවෙන්. හරි මේ තියෙන්නේ මේ පෑන නම්. හේතුව ළමයි දැන් බිංදුව මෙතෙන්ට එද්දි 0.3ක් තව මෙහාට තල්ලු වෙනවනේ මේ හනු දෙක. අතර පරතරේ 0.3ක් ආවට ළමයි මෙතන බිංදුව සම්පාද වෙන්නේ. තේරුණාද? මේ හනුව 0.3ක් මිලිමීටර ඈත් වුණත් මේ වර්ණීය බිංදුව තමයි මෙතන සම්පාද වෙන්නේ දැන්. හැබැයි මෙතන 0.3ක් ඈත් වෙලා. තේරුණාද? ආයෙ තව 0.1ක් ඈත් කරොත් ඇත්තටම 0.4යි. හැබැයි මෙතනින් ළමයි කියවෙන්නේ කීයද පාඨාංගේ? ඈ 0.1යි. එහෙනම් ළමයි අඩු වෙන්නේ නේද කියවෙන්නේ 0.3ක්. එතකොට මේ වගේ වෙලාවක ළමයි මෙතන හිතන්නකෝ මේකේ කියවෙන පාඨාංගය 13.0 හරිද 2 මිලිමීටර. මේ වෙලාවේ මෙතනින් කියවෙන පාඨාංකේ පැහැර තිබ්බහම 13.2 මිලිමීටර. හැබැයි ඇත්ත මේකේ 13.2 කියලා එන්නේ ළමයි. හරිද? මේ බිංදුවේ ඉඳන් අර සම්පාදලා තිබ්බ බිංදුව අවස්ථාවේ ඉඳන් ආපු ප්‍රමාණය. හැබැයි තව 0.3ක් මෙහි ඉඳන් තමයි ආවේ. එහෙනම් නිවැරදි පාඨාංකේ මේකේ මෙවැනි අවස්ථාවක නිවැරදි පාඨාංක ගත්තී කියවෙන පාඨාංකයට මේ දෝෂය එකතු කරන්න ඕනේ නේ. එතකොට එන්නේ කීයද 13.5 මිලිමීටර. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. උඩහම කියවිලා තිබ්බත් ඒත් ඔය විදිහම තමයි. ඕකෙත් ළමයි කූරට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දැන් මේක 0.3 මෙහාට යනවනේ. කූර ඇතුලේ. ආයෙ ගන්න මේක බිංදුව මෙතන සම්පාදන අවස්ථාවට එද්දි කූරේ කෙලවර මෙතෙන්ට ගන්න සෙට් වෙනවා. ඒකෙන්ද මේකෙන් අරක මැන්නත් ගැඹුර මනිද්දී මෙතන ගන්න බිංදුව සම්පාදන අවස්ථාවේ කූරේ කෙලවර මෙතන තියෙන හින්දා මේක ගන්න එන ප්‍රමාණය තමයි මෙතන කියන්නේ. මේක 0.5ක් ආවොත් මෙහාට කූරක් ගන්න එළියද මෙතන ඉඳන් 0.5ක් එනවා. ඒකෙන්ද ළමයි මූලාංක දෝෂය කූරෙන් ගන්න පාඨාංගයකට බලපාන්නේ නැහැ. කූරෙන් ගන්න පාඨාංගය කියවෙනාගේම තමයි ඇත්ත පාඨාංගයට එන්නේ. හැබැයි මලකට කාලා තිබ්බ අවස්ථාවක අපි මුලින්ම දෝෂේ හොයාගන්න ඕනේ. එකිනෙක මේ ලං කරලා ස්පර්ශ කරලා දෝෂේ හොයාගත්තා. ඊට පස්සේ පාඨාංගයක් ගද්දී ඒකේ කියවෙන පාඨාංගයෙන් දෝෂය අඩු කරන්න ඕනේ. මෙවැනි අවස්ථාවක හනු ගෙවිලා තිබ්බොත් මේ පාඨාංගයක් ගද්දී කියවෙන අපි ඉස්සෙල්ලාම හනු සම්පාත කරලා දෝෂේ හොයාගන්න මුළු වර්ණීය කොටස් ගානින් සම්පාදන වර්ණීය කොටස් ගන්න එක අඩු කරලා කුඩා මිනිමින් වැඩි කරාම මූලාංග දෝෂය එනවා. ඒක තමයි ආයි පාඨාංගයක් ගද්දී කියවෙන පාඨාංගයට එකතු කරලා තමයි නිවැරදි පාඨාංගය ගන්න. පැහැදිලිද? හොඳයි. ඉතින් ওই ටික තමයි ළමයි අපිට මේ වර්ණීය කැලිපරේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඕකේ දැන් ගණන් කීපයක් තියෙනවා. 2002 ලේස් ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ගැටලුව. හරි ඒවල අහලා තියෙන වර්ණීය කැලිපරය 2014 ගැටලුවක් තියෙනවා. හරි ඉතින් මේවල පොඩි ළමයි ඇනිමේෂන් වීඩියෝ කිහිපයකුත් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. මේ මූලාංග දෝෂත් එක්ක හරිද? ඒකත් මේ වීඩියෝ ක්ලිප් එකේ දැන් අන්තිමට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරිද? ඉතින් අපි මෙතනින් ළමයි දැන් වර්ණීය කැලිපරේ සම්බන්ධ කොටස් ටික ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේ මෙතනින් පස්සේ කතා කරනවා තව වීඩියෝස් තුනක්. හරි මේවල දැන් මූලාංග දෝෂ එක්ක යන වීඩියෝස් වගේක් යන්නේ ඇනිමේෂන්. ඒ ටිකත් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ බලන්න පුළුවන්. හරි ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඊළඟ එතකොට අපි නැවතත් ආයි කතා කරනවා තව වීඩියෝස් කිහිපයක්ම ප්‍රැක්ටිකල් වල අපිට තව තියෙනවා මොකද්ද මයික්‍රොමීටර් රුප්වාමානය හරි ගෝලමානය හරි ඔය වගේ විවිධ ඇනිමේෂන් වීඩියෝ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ අවස්ථාව දෙකේ මලකඩ ගහලා තින්නේ හොඳට පේනවා. ඕකේ අර මම ඇනිමේෂන් වීඩියෝස් වල සාමාන්‍ය වර්ණීය කැලිපරයක් සහ කුඩා මිනුම 0.1 මිලිමීටර වන වර්ණීය කැලිපරය සහ කුඩා මිනුම 0.05 වන වර්ණීය කැලිපර දෙකක්ම පාවිච්චි කරලා තියෙනවා. හරි ඒ පාඨාංග ගද්දී ඒකෙන් අඩු කරන්න වෙනවා නේ. අර ඒකේ තියෙන්නේ කෙලින්ම හනු ගෙවිච්ච අවස්ථාවක්. ඒ වගේ ඇනිමේෂන් වීඩියෝස් කිහිපයක්ම තියෙනවා. හරිද? ඒ ටිකත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හොඳයි. ඉතින් මොනවා හරි ගැටලුවක් ආවොත් මම හිතන්නේ මේ ඇනිමේෂන් වීඩියෝ එක යද්දී එහෙම ලොකුවට ගැටලුවක් එන්නේ නැහැ. හරි. ඉතින් ඔය තමයි දැන් මම ප්‍රශ්න වෙනම දැන් මෙතන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හරි ඔය කොටස් ටික අනිවාර්යයෙන්ම පාඨාංග ගන්න අවස්ථාව තියෙනවා. මූලාංග දෝෂයක් තියෙන ඒවත් එක්ක. අර මේ වර්ණීය කැලිපරේ කියන ළමයි අර මුදු වස්තු වල පාඨාංග ගන්න යන්න බෑ. මොකද දැක්කනේ වස්තුව කෙලින්ම අනවශ්‍ය ප්‍රමාණයට වඩා තෙරපෙනවා. අර රබර් නල වල රබර් කුට්ටිය වල පාඨාංග විස්කම්බ නේ දිගවල් පල්වල් මයින් යන්න බෑ. මොකද හනු වැදුනහම හැඩේ විකෘති වෙලා හරිද නිවැරදි පාඨාංගයට වඩා වෙන පාඨාංගයක් තමයි ඇත්තටම කියවෙන්නේ. ඒවත් වැදගත්. හොඳයි. ඒ හරි ඇනිමේෂන් වීඩියෝ ටිකත් එක්ක යද්දි ළමයි හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ ටික හරියට නැත්නම් ඔයගොල්ලන්ට අර උපකරණ ගෙනල්ලා පෙන්නලා කරද්දී ඔළුවට වදින කොහොමද තමයි දැන් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරද්දී
හරියට මේ ඉස්කෝලේදී ඒ ප්‍රැක්ටිකල් ටික හරියට කරන්න. මොකද උපකරණ සමාන ළමයි එහෙම විද්‍යාගාරයට යන්නෙත් නෑ. හරිද? ගියත් සමානලාටනේ. හරි මේ ෂේප් වෙනවා. ගෲප් එකේ එක්කෙනෙක් දෙන්නේ නැහැ ප්‍රැක්ටිකල් කරන්නේ. අනිත් තුන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා. හරි ඒකෙන්ද ඒක පොඩක් වගකීමෙන් කරන්න ඉස්කෝලේ. මොකද වෙන තැනින් ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් කරගන්න බෑ. අපි මෙහෙම විස්තර කරා. මේක තව හොඳට ඔළුවට වදිනවා. මෙතන අපි විස්තරේ කරලා දෙනවා. කරන විදියත් එක්ක වැදගත් කොටස්. ඒක ඔයගොල්ලන්ට තව ඔළුවට කාවදිනවා ළමයි ඉස්කෝලේදී මේ ප්‍රැක්ටිකල් ටික හරියට කරන්න ඕනේ. හරිද? ප්‍රැක්ටිකල් ටික ඉස්කෝලේදී අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් 42 ගම පුළුවන් නම් කරන්න. ඉතින් ගොඩක් වෙලා ඉස්කෝල වල ප්‍රැක්ටිකල් තින් අගපාඩම් වල ඉස්සරහට යද්දි ගෙරෙන්නේ නැහැ. හරි ළමයි උනන්දු වුණොත් ටිකක් හරි කරගන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ පොඩ්ඩක් උනන්දු වෙලා ප්‍රැක්ටිකල් එක ළමයි මේ අනිවාර්යෙන් වගකීමෙන් කරගන්න. හරි සමහරවිට නේද ලැබ් එකට ගියාම එක එක වැඩ ඉතින් වෙන වෙන කට්ටිය හරි ප්‍රැක්ටිකල් එකක් කරලා ඒකේ වැදගත් ඒවා ලියන්න පොයින්ට් එහෙම ලියන්න තියෙනවානේ. හරි ප්‍රැක්ටිකල් එක සම්බන්ධයෙන් කවුරු ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් දැන් ස්ට්‍රක්චර් එකක් ගත්තොත් ලකුණු 10න් 8ක් විතර ගෙලින්ම ගන්න පුළුවන්. ඊටු වල අන්තිමට අහනවා පොඩි හිතන පොයින්ට් එකක්. මේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක ඒවා හරි හුරු වෙන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිකල් දැන් මේවා ලොකුවට විස්තර කර කර යන්න අවශ්‍ය නැහැ. හරි සාමාන්‍ය සරලව පොඩි පොඩි මූලධර්ම තියෙන්නේ ඉතින්. හරි දිගමයින උපකරණ. හරි දශගෝලමාන මේ මයික්‍රොමීඩියස් ගෲප් වාමාන චලන්වීක්ෂ හරි මූලික මූලධර්ම ටික හොඳට ඔළුවට දාගන්න. ප්‍රැක්ටිකල් ටික එතකොට ඔක්කොම 42ම හරි දැන් මම මේ වෙලදි කරලා තියෙන ඔක්කොම ටික ඒ ටික ඔයගොල්ලන්ට එතකොට ගන්නත් පුළුවන් කැමති විදියකට බලුව හැකි අරන්. හොඳයි. අපි පොඩි මේකේ පොඩි ප්‍රශ්නයක්ම කරලා දාමු නේද 2002 ඒ ලෙවල් ගාන. හරි ඒක තමයි බලන්න අනුරූප ශුන්‍ය සලකුණු එකිනෙකට සම්පාත වන දැන් මේවල තමයි මේ මම කිව්ව මේ ප්‍රැක්ටිකල් ටියුට් එක හිතාමත් වැදගත් ඈ මේ. හරි ඒක විසෙට් ඔක්කොම විස්තර කරලා දෙනවා රූපත් එක්ක පියවරෙන් පියවර මේක කියවන්න ඕනේ. හරි ප්‍රශ්න ටිකක් ඊට පස්සේ කරන්න. හරි මේක තමයි දැන් තියෙන්නේ වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටසක් m හා වර්නියර් පරිමාණයේ රූපේ පෙන්වා ඇත. උඩින් තියෙන මේන් ස්කේල් එක ප්‍රධාන පරිමාණය හොඳට බලන්න මිලිමීටර එකේ කොටස් වලින් ක්‍රමාංකණය කරලා දිනවා. වර්නියර් පරිමාණය තමයි කොටස් 20කට බෙදලා තියෙනවා. හොඳට බලන්න ඒකේ ප්‍රධාන පරිමාණයේ කොටස් කීයක්ද? ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් මිලිමීටර. හරි වර්නියර් කොටස් මේක මේන් ස්කේල් එකනේ. හරි වර්නියර් කොටස් කීයකද? මෙතන 20කට බෙදලා තියෙනවා. නේ වර්නියර් කොටස් 20කට බෙදලා තියෙනවා. හරිනේ. වද වර්නියර් බෙදුමක දිග අහනවනේ. වර්නියර් බෙදුමක දිග ඒ වල එක. වර්නියර් කොටස් 19 මේ 20ෙම දිග මිලිමීටර 19යිනේ. වර්නියර් කොටස් මෙතන 20ක් තියෙනවනේ. 20ෙම දිග මිලිමීටර 19. නෑ එක කොටසක දිග ගන්න 20ෙන් බෙදන්න 19. මෙතන බෙදුවාම එන්නේ කීයද? හරි 0.0 මෙතන 20ෙන් 19 කියන්නේ උඩ යටයි පහින් වැඩි කරොත් 100න් 95යි. ඒ කියන්නේ 0.95 මිලිමීටර. දෙක එනයින් හෝ වෙනත් අයුරකින් උපකරණ කුඩා මිනුම. දැන් සාමාන්‍ය විදිහට ගන්නවා නම් කුඩා මිනුම ගන්නේ කොහොමද? ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මිලිමීටර 1නේ. ඕකෙන් අඩු කරන්න වර්නියර් කොටසක දිග. එතකොට මෙතන කීයද එන්නේ 0.05 මිලිමීටර. එහෙම නැත්නම් එනයින් හෝ වෙන ක්‍රමයකින්. වෙන ක්‍රමයක් කියන අනිත් ක්‍රමය මතකද? කෙටි ක්‍රමය. අර අපි සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර 1 බෙදනවා වර්නියර් කොටස් 20ෙන්. වර්නියර් කොටස් ගානින් 0.05 මිලිමීටර. හරි ඔහොම හරි ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊට පස්සේ අහනවා 3. ඉහත රූපයට අනුව වර්නියර් පරිමාණ සලකුණක් නැවත වතාවක් ප්‍රධාන පරිමාණ සලකුණක් හා සම්පාත කිරීම සඳහා වර්නියර් පරිමාණය තල්ලු කළ යුතු අවම දුර මිලිමීටර වලින් කොච්චරද? ඉතින් මම දැන් මේ වෙලාවේ මේ විදිහට තිබ්බට තව මේක කොච්චරක් තල්ලු කරොත්ද? හරි සම්පාත වෙන්නේ මෙයා. දැන් අපි දන්නවා මෙන්න මෙතන ગેප් එක. වර්නියර් පළවෙනි එකයි ප්‍රධාන පරිමාණයේ පළවෙනියා නේ මිලිමීටර එකේ සලකුණයි මෙතන මේ බිංදුව බිංදුවනේ සම්පාදලා තියෙන්නේ මේ පැත්තේ 19යි 20යි සම්පාතය. ආයි වර්නියර් සලකුණක් ප්‍රධාන පරිමාණ සලකුණක් එක්ක සම්පාත කරන්න ළමයි මෙන්න මේ පොඩි ગેප් එක මෙන්න මේ පොඩි ગેප් එක කීයද? ඒක තමයි කුඩා මිනුම. නේ වර්නියර් පළවෙනි කොටසයි ප්‍රධාන පරිමාණයේ පළවෙනි කොටසයි අතර ગેප් එක නෙමෙයි තියෙන්නේ. මෙන්න මෙච්චර දුරක් තල්ලු කරන්න ඕනේ වර්නියරේ මේ පැත්තට. හරි 0.05 දුරක් තල්ලු කරා නම් හරි දකුණු පැත්තට. හොඳයි B. රූපේ පෙන්වා ඇති අංගමන සිලින්ඩරාකාර ලෝහ කැබල්ලක සිලින්ඩරාකාර සිදුරක් ඇතන්නේ. හරි එතකොට මේකේ ළමයි මේ වගේ සිලින්ඩරාකාර ඝන ලෝහ කුට්ටියකින් මෙන්න මේ වගේ කුහරයක් හාරලා ඉවත් කරලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ කුහරයක් හාරලා ඉවත් කරලා තියෙනවා. හරිද? මේ ටික පිරලා තියෙන ලෝහයෙන් සිලින්ඩරාකාරව කුහරයක් හාරලා කියන්නේ සිලින්ඩරාකාර කොටසක් හාරලා ඉවත් කරලා. එතකොට මේකේ ළමයි මේ කුහරේ ගැඹුර මෙන්න මේක H2. හරි සිලින්ඩරේ මුළු
බාහිරින් තියෙන ගැඹුර h1 නේ. එන්නේ දින h1. ඊට පස්සේ මෙතන මේ සිලින්ඩරයේ බාහිර විස්කම්භය d2. සිලින්ඩරයේ අභ්‍යන්තර විස්කම්භය ළමයි d1. නේ d1 d2. එහෙමනේ. ඉතින් මේක ළමයි අහනවා d1 මැනීම සඳහා දැන් මෙතන අහලා තියෙන පහත දක්වා ඇති මිනුම් වල නිවැරදි අගයන් නිර්ණය කිරීම සඳහා වර්නියර් කැලිපරයේ කුමන කොටස් ඒ කියන්නේ බාහිර අණු අභ්‍යන්තර අණු ගැඹුරු මයින කුහර ඔබ භාවිතා කරන්නේද? 1 d1 d1 මයින් ළමයි d1 කියන්නේ මේකේ මොකද්ද? මේ කුහර සිලින්ඩරයේ අභ්‍යන්තර විස්කම්භයනේ. ඒකෙන්ද ඒකට අනිවාර්යයෙන් මොනවද? d1 මැනීම සඳහා අපිට පාවිච්චි කරන්න වෙන්නේ අභ්‍යන්තර අණුනේ. අභ්‍යන්තර අණු මේ අභ්‍යන්තර විස්කම්භයක් මනින්දී අභ්‍යන්තර අණු පාවිච්චි කරන්නේ නම් මෙතන අණු දෙක මේ දෙපැත්තට තියලා අපිට පාඨාංගේ ගන්න පුළුවන්. රෝම ඉලක්කන්න එක d1 මයින් අභ්‍යන්තර නැත්නම් ඇතුළත අණු. මේකේ දීලා තියෙන නම ලියන්න 2 h1 කියන්නේ ළමයි මේකේ බාහිර උසනේ. ඒක ළමයි බාහිර අණු වලින් මැන්නේ නැහැ නේ. මෙහෙම බාහිර අණු මෙහෙම සෙට් කරන්න පුළුවන් නේ. හරි. හරි බාහිර අණු දෙක කොහොමද තියලා මේකේ බාහිර උස මැන්නේ නැහැ නේ. හරි බාහිර අණු. ඒතර මේකේ h1 මයින් අපි දාන්න වෙන්නේ පාවිච්චි කරන්නේ බාහිර අණු. 3 d2 ඔය d2 ළමයි අපිට කෙලිම බාහිර අණු එහෙම මේ තියලා මැන්නේ නැහැ. බාහිර අණු දෙක d2 මනින්නත් අපිට බාහිර අණු පාවිච්චි කරන්න පුළුවන්. 4 මොකක්ද? 4 වෙනි එකේ තියෙන්නේ h2. h2 කියන්නේ මේකේ ගැඹුරනේ. ගැඹුර මයින්න මොකක්ද? කූර. හරි ගැඹුර මයින්න කූර. ගැඹුර මයින්න කූර දීලා තිනවා. හරි. එතන ලියන්නේ ගැඹුර මයින්න මේකේ ගැඹුර මයින්න කූර පාවිච්චි කරන්න වෙනවා. C d1 h1 d2 සහ h2 ඇසුරෙන් ලෝහයේ පරිමාව B සඳහා පරිමාව සඳහා ප්‍රකාශනය. ඒතකොට දැන් මේකේ තමයි දැන් මුළු සිලින්ඩරයේ පරිමාව නෙමෙයි. ඒකෙන් මෙන්න මේ කොටසක් කාර්ල ඉවත් කරානේ මේකේ දින ලෝහ පරිමාව. ඒ කියන්නේ මේ සම්පූර්ණ සිලින්ඩරය තිබ්බනම් පරිමාව ගන්න පුළුවන් 5r වර්ග h නේ සිලින්ඩරයක පරිමාව. ඒකෙන් අඩු කරන්නේ මේ 4r ඉවත් කරපු කොටසේ පරිමාව. හරිද? ඒතර ඔයගොල්ලෝ ලියන්න ඕනේ කොහොමද? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සිලින්ඩරයක පරිමාව සඳහා සූත්‍රය මොකද්ද? 5r වර්ග h නේ. හැබැයි දැන් විස්කම්භය දුන්නොත් මොකද කරන්නේ? විස්කම්භය කියන්නේ ළමයි අරේ වගේ දෙගුණයක් නැත්නම් අරේ කියන්නේ විස්කම්භයෙන් භාගයක්. එතකොට අපිට එන්නේ 5r ට දාන්න වෙන්නේ විස්කම්භ බෙදීම දෙකනේ. ඒකේ වර්ගය වතාවක් h. එතකොට එන්නේ ළමයි 5d වර්ගේ d වර්ග දෙකේ වර්ගේ මේ දර්ශකයේ මෙයාටත් අයිති මෙයාටත් අයිති. දෙකේ වර්ගේ 4යි. මේ 5d වර්ගයට 4යි h. සිලින්ඩරයක පරිමාව සඳහා ප්‍රකාශනය. එතන මෙන්න මේ සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාව ලිව්වොත් මොකක්ද එන්නේ 5 ඒකේ විස්කම්භය d2 නේ d2 නේ d2. එතන d2 වල වර්ගය බෙදීම 4. මේක මම ඔප්පු කරලා මේක අරන් දෙන්නේ d විස්කම්භය වර්ගයට 4. ඒකේ උස කීයද h1. ඕකෙන් අඩු කරන්නේ ළමයි හාර්ලා ඉවත් කරපු සිලින්ඩරයේ පරිමාව කොටස. එතන 5 විස්කම්භයක d1 නේ d1. 5 d1 වර්ගයට 4 වතාවක් එයාගේ උස h2. අපි පොදු සාධක වෙන් කරලාම ලියමු. පොදු සාධක මොනවද? 5 යට 4 පොදු සාධකනේ. හරි 5 යට 4 ගන්න එළියට. එතන මෙතන ඉතුරු වෙනවා d2 වර්ග වතාවක් h1 රින මෙතන d1 වර්ග වතාවක් h2. හරි. අන්න ඒ විදිහට එන්නේ. හරි පොඩ්ඩක් බලන්න එතන සංකේත මේකේ මට පේන විදිහට නේ. මේක h1 මේක h2 නේ. හරි චුට්ටක් බලන්න ඒක මේ රූපේ මාවුලක් දන්නේ නැති ඉතින් මේ මම ලකුණු කරපු ගත්ත විදිහට මම ලිව්වේ. හරි. නැත්නම් මේක d2 මේක h2 වගේ දන්නේ නැහැ තියෙන්නේ. මේ රූපේ පොඩ්ඩක් පැහැදිලිව පේන්නේ නැහැ. හරි පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ ළමයි රූපේ හරියට තියෙන විදිය. හරි සමහරවිට රූපේ මේක h1 මේක h2 කියලා තිබ්බොත් හරි ඒ විදිහට ලියන්න. හොඳයි. ඊට පස්සේ d වල එක. ඊට පස්සේ අහනවා ළමයි ඉහත සඳහන් වර්නියර් කැලිපරේ භාවිතා කොට d2. හරි මෙන්න මෙයා නේ. d2 මිනුව මෙන්න මේක මැන්නලු. වර්නියර් කැලිපරේ පාවිච්චි කරලා. ඒකේ ඒ වෙලාවේ අර පරිමාණ වල පිළිවීම. අපි පාඩම් කියව ගන්න ඕනේ. හරිද? එතන හොඳට බලන්න දැන් ප්‍රධාන පරිමාණ දැන් මේකේ මූලාංක දෝෂ මුකුත් නැහැ නේ වර්නියර් කැලිපරේ. එතකොට ගානට හණු දෙක ඈත් වෙච්ච පරතරය තමයි මෙතන වර්නියර් බිඳුව කොච්චරක් මෙහාට ඇවිල්ලා දිනවද? හරි මෙතන දැන් මෙතන මිලිමීටර් 10යි සෙන්ටිමීටර් 1යි කියන්නේ. හරි මෙතන ගත්තොත් 5යි 15යි නේ. 15 16. මේ බලන්න හොඳට මිලිමීටර් 1 2 3 4 5 6. ඔව් මෙතන 6 16 ගාවට එන්න ඕනේ නේ. මිලිමීටර් 16යි ඈ. 1 2 3 4 5 6. හරි.
මේ සෙන්ටිමීටර එක කියන්නේ මිලිමීටර වලින් බලුවොත් කීයද? මිලිමීටර 10යි ඈ සෙන්ටිමීටර එක කොහොමද තියෙන්නේ? හරි. ඊට පස්සේ මෙතන වර්නියර් බිඳුව ළමයි තියෙන්නේ සෙන්ටිමීටර මේ මිලිමීටර 16ට මෙහා ඉන්නේ. මෙන්න වර්නියර් බිඳුව ඔහොම තියෙන්නේ. බලන්න මේක සම්පාද වෙලා තියෙන කීවෙනි කොටසද? දැන් ඇත්තටම මෙන්න මේ ප්‍රමාණය තමයි මොකද්ද? D2 වලට එන්නේ. මෙතන ඉඳන් මෙතනට ප්‍රධාන පරිමාණයෙන් අපිට මිලිමීටර 16ක් වෙනකන් කියව ගන්න පුළුවන්. මෙතනට නේ මිලිමීටර 16යි. මිලිමීටර 16ක් කියව ගන්න පුළුවන්. ඉතුරු ටික ළමයි ගන්න මේක අර සම්පාදවලනේ බලන්න කීයද මේ වර්ණීය පරිමාණය තියෙන්නේ. මෙහාට සරු වෙලා. මෙන්න මේ පරතරය තමයි මේ හණු දෙක අතර පරතරය. මේකේ විශ්කම්භය. තේරෙන්න ඕනේ. ඈත් එක්ක මේ පරිමාණය තියෙන්නේ දීලා තින්නේ. රෝගෙම දීලා නැහැ වර්ණීය කරපරයත් එක්ක. ඒක පොඩ්ඩක් හිතින් හිතා ගන්න පුළුවන්. මේක බලන්න සම්පාද වෙලා තියෙන්නේ කීයද ළමයි? හරියටම. එතන 13 සම්පාද වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් පැහැදිලිමදී. වර්ණීය අපි 13 වගේ ගමුනේ. වර්ණීය වල 13 වෙනි කොටස. හරි මෙහෙම වර්ණීය කොටස් වල හරි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 13 තමයි මෙතන ප්‍රධාන පරිමාණ කොටසක් එක්ක සම්පාද වෙලා තියෙන්නේ. අන්න ඒ 13 ලියලා සම්පාද වෙලා තියෙන වර්ණීය කොටස 13 වැඩි කරන්න කුඩාම බිඳුම 0.05 නේ මේකේ. ඔව්. මෙතන 16ට එකතු වෙනවා මෙතන 0.65 13 වරක් 5 65 නේ. ඒ කියන්නේ 16.65 මිලිමීටර. හරිනේ. ඊළඟට අන්තිමට අහලා තිනවා මෙම D2 මිනුමේ භාගික දෝෂය. හරි මේ D වල එකනේ. D කොටසේ රෝම ඉලක්කම් එක රෝම ඉලක්කම් දෙකේ භාගික දෝෂය ලියද්දී කුඩාම මිනුම බෙදන්න මොකෙන්ද? මේ ගත්ත මිනුම 16.65. ඒ කියන්නේ උඩ යටයි 100න් වැඩි කරොත් 5 යට 1665ක් එන්නේ. හරි සුළු කිරීම අත්‍යවශ්‍යයි. මේක ඕනනම් උඩ යටයි 5න් කපලා තියන්නත් පුළුවන්. හොඳයි දැන් එතනින් දැන් අපි එතකොට පළවෙනි ප්‍රැක්ටිකල් එක මිනුම් උපකරණ වල වර්ණීය කරකගේ යොද වෙනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේ කොහොමද කතා කරන්නේ? හරි ඒ ටික දැන් මේ වෙද්දි ගන්න පුළුවන් කොහොමද ඉවරයි. හරිද? මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණ, ඊට පස්සේ ගෝලමාන, චලනවීක්ෂ ප්‍රැක්ටිකල් වීඩියෝස් හතරම ගන්න පුළුවන්. ඊට පස්සේ මේවල ළමයි වෙනම මම දෝෂ ප්‍රතිශත ටික වෙනම කතා කරනවා පස්තාරත් එක්ක. ඒ කියන්නේ දැන් අපිට කිසියම් මේ පාඨාංකයක් ගද්දී මේ අපිට වස්තුවක් දීලා මේකේ මොකක් හරි පාඨාංකයක් ගන්න කිව්වොත් මිනුමක් ගන්න කිව්වොත් ඕගොල්ලන්ට මේ උපකරණ ඔක්කොම තියෙනවා විද්‍යාගාරේ. වර්ණීය කැලිබර තියෙනවා, ගෝලමාන තියෙනවා, මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණ තියෙනවා, චලන වීක්ෂ තියෙනවා. අපි මොකක්ද තෝරගන්න මිනුම් උපකරණය? හරි මේ මිනුම් උපකරණ තෝරගන්න හේතුව මොකක්ද? හරිද? ඊට පස්සේ මේ මිනුම් උපකරණෙන් අපි මේකේ පාඨාංක ගත්තී මොකක්ද පාවිච්චි කරන්න හොඳ ක්‍රමය? ඒ කියන්නේ ස්ථාන කිහිපයකින් පාඨාංක කරා මධ්‍යයනය ගන්නවාද නේ? ඒ වගේ අර වැදගත් කොටස් තියෙනවා. ඊට පස්සේ පරීක්ෂණයක් කරලා අපි පස්තාරයක් අඳිනවා නම් මේ දත්ත ලකුණු කරලා කණ්ඩාංග අක්ෂ පද්ධතියක් ඇඳලා මේවල අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ. ඒක ඊටමත් වැදගත්. මාරම් වැදගත් ස්ට්‍රක්චර් වලට එනවා. හරි. මම ඒකට වෙනම වීඩියෝ එකක් කරනවා. දැන් මිනුම් උපකරණ හතරේ මේ ප්‍රැක්ටිකල් හතරට වීඩියෝ හතරයි. ඊට පස්සේ දෝෂ ප්‍රතිශත. දැන් මම මෙතන මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට භාගික දෝෂ සහ ප්‍රතිශත දෝෂ විතරයි කිව්වේ. ඕකේ තව ළමයි දෝෂ ගණනාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ මිනුමක අවිනිශ්චිතතාවයේ ඒකාංග දෝෂ, අහමු දෝෂ, ඔහොම අපිට දෝෂ වෙන් කරලා ඉගෙන ගන්න තියෙනවා. ඒ ටිකත් මම වෙනම ඒ කොටස් ටික පස්තාර සහ දෝෂ ප්‍රතිශත වෙනම ළමයි වීඩියෝ එකකින් කරනවා. හොඳයි. ඊට යාළුවන්ටත් දැනුවත් කරන්න අපේ දැන් භෞතික විද්‍යාව සහ ජීව විද්‍යාවේ පාඩම් ඔක්කොම ප්‍රැක්ටිකල් සහ මොඩල් පේපර්ස් සීලුම් බැච් සඳහා අර ඔයගොල්ලන්ගේ ඊමේල් එකට ඇක්සස් හදලා ගන්න පුළුවන්. ඒකට වීඩියෝස් ගත්තාම දිගටම බැලුවා හැකි ඕනම වාර ගානක් ඕනම වෙලාවක. හරි මේවල දැන් මම ඩීටේල්ස් ටික හරි ගන්න විදියත් එක්ක ලොකු දේවල් නෙමෙයි. අර ටෙලිෆෝන් නම්බර් එකකුත් දාලා තිබ්බනේ. නගේ ඊට පස්සේ මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ ටික ඔක්කොම දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒ ටිකත් බලන්න පුළුවන්. සහ වෙනම වීඩියෝ එකකුත් දාලා තිබ්බා. වීඩියෝස් ගන්න විදියත් එක්ක සම්බන්ධ කරලා ඒකත් බලන්න යාළුවන්වත් දැනුවත් කරන්න. ඉතින් මේ දවස් ටික හොඳට ගෙදර ඉඳන් වැඩ කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් සියලු දෙනාට. We'll go through the wastelands.